අලුත සුදුද මේ වගේම මොන තරම් බාධාවක් හා කරන්න බැරි බව කිව්වද කියන්නේ. ප්‍රධාන වැදගත්ම දේ ක්‍රීඩකයා. ක්‍රීඩකයෙක්යි දන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අතින් අපි විවෘත සංවාදය ඉන්සයිඩ් ස්පෝර්ට්ස් අපි ඇත්ත කතා කරමු. අපි 2014 වර්ෂයේ අගෝස්තු මාසයේ ඉන්නේ ඉන්සයිඩ් ස්පෝර්ට්ස් සමගින් අලුත් මාසයක් ඒ වගේම තමයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දේවල් කතා බහට ලක් කරන්නට හැකි මාසයක් කතා බහ කරන්නට සිදුවන මාසයක් විශේෂයෙන්ම පහුගිය දවස්වල අපිට කතා බහ කරන්න සිදු වුණා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උල් ඒ වගේ තමයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඒ වගේම තමයි සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ගමන් කරන්නේ කොයි දෙසටද මේ සම්බන්ධව කතා බහ කරන්නට අද අපි ඉතාමත්ම සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙක් අපේ මැදිරියට කැඳවා ගත්තා. විශේෂයෙන්ම මේ අපි හඳුනා ගන්නට ඕනි ඒ වගේම තමයි ඔබට මතක් කරන්නට ඕනි අපගේ දුරකථන අංකය ඔබට පුළුවන් අප සමග සම්බන්ධ වෙන්න 0114 33 44 44 0114 33 44 44 ඒ වගේම තමයි ඔබට පුළුවන් SMS මාර්ගයෙන් කෙටි පණිවිඩ මගින් අප සමග සම්බන්ධ වෙන්න IS හිස්තැනක් 77 88 කියන අංකයට ඔබට පුළුවන් SMS පණිවිඩයක් එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් ලබා දෙන්න ඔබගේ ප්‍රශ්නය යොමු කරන්නට. අපි මුලින්ම කිව්වා අද අපි සූදානම් වෙනවා කියලා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උල්ලේ පසු කතා බහක් පසු විපරමක් කරන්නට ඒ සඳහා සුදුසුම පුද්ගලයා කවුද? ඔහු තමයි අද අප සමග ඉන්නේ. ගරු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා අපගේ ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම තමයි අපිට මේ කතා බහ කරගෙන යද්දී අපිට සිද්ධ වෙනවා මධ්‍යස්ථ මතධාරීන් සහ මේ ක්‍රීඩාවට උනන්දුව දක්වන කීප දෙනෙක් හඳුනා ගන්නට මගේ දකුණු පැත්තේ කෙරවලේ ඉන්නවා අපි හොඳින් හඳුනන හිටපු ටෙස්ට් ක්‍රීඩක සංජීව රන්තුංග මහත්මයා මම හිතන්නේ දැන් බොහෝ අංශ සම්බන්ධව ඔබ කතා බහ කරනවා අපි පහුගිය කාලේ දැක්කා ඒක අපිට හොඳ අවස්ථාවක් වේවි අපගේ කතා බහ ඉදිරියට කරගෙන යන්නට ඒ වගේම තමයි දිනුක හේරත් ඔබ අල විවෘතකෙක් අපි සාදරයෙන් පිළිගන්නවා ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වෙනුවෙන් මොකද අපිට ක්ෂේත්‍ර කීපයකම අයගේ දැනුම අවශ්‍ය වෙනවා මේ ගමන ඉදිරියට කරගෙන යන්නට සමන් කුමාර මහත්මයා විශේෂයෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධයි ජාතික මල්ල ක්‍රීඩා විධායක කමිටු සමාජික ඒ වගේම තමයි වැඩ බලන අධ්‍යක්ෂක ශාරීරික අධ්‍යාපන අංශය කැලණි විශ්වවිද්‍යාල ඔබතුමාවත් සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ ප්‍රශ්නය විය හැක්කේ කුමක්ද? ඔබට තිබෙන ප්‍රශ්නය කුමක්ද? මම කෙලින් මේ ප්‍රශ්නය සම්බන්ධව කතා බහ කරන්න සූදානම්. ඒ තමයි කොමන්වෙල්ත් එහෙම නැත්නම් ග්ලාස්ගෝ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මොකද වුනේ? අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපිට කරන්න හැකියාව ලැබුණේ කුමක්ද? අපි දැන් ඒ සම්බන්ධව විමසා බලමු. ක්‍රීඩා මන්ත්‍රීතුමනි මොකද ඔබට හිතෙන්නේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණු දේ කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලේදී ඔබතුමා සහභාගී වුණා ආරම්භක උත්සවයටත් අවසානයේ අපිට එක් පදක්කමකින් සෑහීමකට පත් වෙන්න වුණා. හැබැයි අපි පදක්කම් ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ නැහැ සාපේක්ෂව. මොකද හිතෙන්නේ මේ අපිට සිද්ධ වුණ දේ සම්බන්ධව? ඔව් අත වශයෙන්ම මේ තරඟාවලියේ සාමාන්‍යයෙන් අපි පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය අපි බලාපොරොත්තු වෙන්නේ පදක්කම් 3ක් වගේ ප්‍රධාන තමයි අපි පදක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අවාසනාවකට අපිට එක පදක්කමකට සීමා වෙන්න සිද්ධ වුණා. හැබැයි අපිට පදක්කම් 3ම ලබා ගන්න තිබුණා. අපි ඒ අවස්ථාවේ හරියට කටයුතු කරා. අපි මේ පදක්කම් 3 බලාපොරොත්තු වෙන්නේ බොහෝ වෙලාවට අපි පදක්කම් 4ක් ලැබෙයි කියන බලාපොරොත්තුකුත් තිබුණා. බරයිසිලීමේ ක්‍රීඩාවෙන් අපිට පදක්කම් 3කුත් මලල ක්‍රීඩාවෙන් එක පදක්කමකුත් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් අපි අවසානයේ විශ්වාස කරේ අපිට අවම වශයෙන් පදක්කම් 3ක්වත් හමු වෙයි කියලා. අපිට ඉතිහාසය ගත්තාම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය ගත්තොත් 38 ඉඳලා 1යි ඊට පස්සේ 1950 ගත්තාම 4යි 64 ගත්තාම 5යි 98 ගත්තාම 2යි 2006 1යි 2010 2යි මේ පාර 1යි මේ විදිහට තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලින් අපි පදක්කම් ලබාගෙන තියෙනවා. අපි අත්වශයෙන්ම මෙවරත් අපි මේ කණ්ඩායමේ අවල අපි බලාපොරොත්තු වෙන ඊළඟ ආසියාවන තරඟාවලියට අපේ සූදානම කොහොමද කියන එකත් අපිට බලා ගන්න අවශ්‍යතාවයක් තිබුණා. කෙසේ වෙතත් මේ බරයිසිලීමේ ක්‍රීඩාවේ පදක්කම් දෙකක් අපට අහිමි වීම පිළිබඳ අපිට හොයා බලන්න සිද්ධ වෙනවා. මොකද ඒ අවස්ථාවේදී අපිට අපි රන් පදක්කමක් පස්සේ දුවන්න ගිහිල්ලා අපිට ලබා ගන්න තිබුණ අවස්ථාවක් අපිට නැති වුණා. ඉතින් ඒ නිසා එතෙන්දී අපේ පැත්තේ අඩුවක් නිසා ඒක සිද්ධ වුණා කියන එක තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන හෙට කණ්ඩායම එනවා අනිද්දා. ආවට පස්සේ අවශ්‍ය තොරතුරුත් එක්ක හොයලා බලලා අයි අපිට ලබා ගන්න තිබුණ අවස්ථාව නැති කරගත්තේ කියන එක. මොකද වුන් ලෝකඩ පදක්කමට යන්නේ නැතුව රන් පදක්කමකට
යන්න උත්සාහ කරපු නිසා තමයි විශේෂයෙන් චින්තන විදානගේ වගේ ක්‍රීඩකයෝ චින්තන විදානගේ අපිට මතකයි 2006 ගිය අවුරුද්දේ 2006 ඔහු බර කිලෝග්‍රෑම් 308ක් වූ හිස්වා. මේ පාර 2010. නමුත් මේ පාර 305ට තමයි රන් පදක්කම ගියේ. ඒ නිසා අපිට පේනවා ලොකු අඩුපාඩුවක් සිද්ධ වෙලා තිනවා. කෙසේ වෙතත් අපි බලනවා මේ පිළිබඳ මොකද්ද කරන්න කියලා. නමුත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි එක පදක්කමක් කිසිසේත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. පදක්කම් 3 පිළිබඳව කතා කළොත් ඔබ දැන් ප්‍රකාශ කළා බර ඉස්ලීමෙන් පදක්කම් 2ක්. ඉතුරු පදක්කම් බලාපොරොත්තු වෙන්නේ මලල ක්‍රීඩාවෙන් අපි බලාපොරොත්තු වෙන අධිකා අපිට දැනිච්ච හැටියට 4-5 වෙනි ස්ථානයේ තමයි අය හිටියේ තරඟාවලිය ආරම්භ කරන වෙලාවේ. නමුත් ඇය ලැබපු විදේශ පුහුණුවත් එක්ක අවසාන කාලේ ඇයටත් ඇගේ පුහුණුකරුවටත් ඒ කටයුතු ටික සඳහා පුහුණුවට අපිට විදේශගත වෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව අපේ අමාත්‍යාංශ වේදිමින් ඇය පුහුණුකරුවක් දෙන්න අපි විදේශගත කරා. මට සමාරම්භ කොල්ලේදී අය හම්බුණා. ඇය කිව්වේ විදේශීය තරඟාවලිය ලබා අත්දැකීමුත් එක්ක අපිට උත්සාහය ගෙදෙන්න පුළුවන් කියලා. හැබැයි අපි ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් අපි හිතුවා නදීකා යම් තැනකට එයි කියලා. නමුත් අවාසනාවකට අපිට ඒ කටයුතු කරගන්න බැරි වුණා. ඔබතුමා විශ්වාස කළේ නැද්ද විශේෂයෙන්ම අපිට හැකියාව ලැබුණා ලෝකඩ පදක්කම සඳහා සටන් කරන්නට මල්ලෝපුර අංශය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකුට මේ චාමරට මේ හැකියාව ලැබෙයි කියලා කලින් දැනගෙන හිටියේ නැද්ද? නෑ අපිට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපි දැන් මම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියට සහභාගී වෙන්න අවුරුද්දකට කලින් මම සාමාන්‍ය මේ තරඟාවලිය අවුරුද්දකට කලින් අපි සියලු ක්‍රීඩා සංගම් කැඳවලා අපි මේ තරඟාවලියේ සූදානම කොහොමද කියන එක අපි මම 2013 10 වෙනි මාසේ පළවෙනිදා සංගම් කැඳවලා මම ඇහුවා මේ තරඟාවලියට ඔබේ සූදානම ගැන. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා මොනවද පදක්කම් ලබා ගන්න ඕගලන්ට ඕනේ කියලා. ඉතින් මෙතෙන්දී සහභාගී වෙච්ච ක්‍රීඩා සංගම් සහ ඕන් ඉල්ලපු සියලු දේ තියෙනවා. අපේ සියලු ක්‍රීඩා සංගම් ඉල්ලපු හැම දෙයක්ම කිසිම නූල් පොටක අඩුවක් කියන්න බෑ. හැම දෙයක්ම අපි දීලා දෙනවා මේකේ ඉල්ලපු දේවල්. මෙතෙන්දී අපිට සංගම් වලින් අහපු වෙලාවේ අපිට සංගම් කිව්වේ පදක්කම් වලට අපිට යන්න පුළුවන් මේ ක්‍රීඩා කියන එක තමයි අපි ඕන් කිව්වේ. ඒ නිසා සමහර අවස්ථාවල් වලදී අනපේක්ෂිත විදිහටත් එවැනි අවස්ථාවල් අපේ දෙනවා. හැබැයි මේ ක්‍රීඩකයා හොඳට ක්‍රීඩා කරලා තිබ්බා මල්ලෝපුර ක්‍රීඩාවේ. අපිට මල්ලෝපුරේ සංගමයේ දැනුම් දීමක් කරලා තිබ්බේ නෑ. මොකද අපිට එහෙම දක්ෂ ක්‍රීඩකයෙක් ඇවිල්ලා තියෙනවා කියනනම් අපි මීට වැඩිය ක්‍රීඩකයා බලනවා. මොකද බොහෝ වෙලාවට අපේ අමාත්‍යාංශයේ හැටියට අධීක්ෂණය කරාට මුදල් ප්‍රතිපාදන දුන්නට විදේශීය පුහුණු යවුවට ක්‍රීඩා සංගමයේ තමයි ක්‍රීඩකයා හඳුරගන්නේ, ක්‍රීඩකයා තෝරගන්නේ, ක්‍රීඩකයාගේ පුහුණු කරන්නේ. ඒ සියලු වගකීම් දරන්නේ ක්‍රීඩා සංගමේ. ඒ නිසා ඕන් තමයි අපිට වාර්තා කරන්නේ පිළිබඳව. ඒ අනුව අපිට මොනම හේතුවකටත් අපිට මල්ලෝපුර සංගමයේ විසින් දැනුම් දීමක් කරලා තිබෙන්නේ නැහැ. මේ වගේ ක්‍රීඩකෙක් ඉන්නවා අපිට මොහොව ඉදිරියට ගේන්න පුළුවන් කියලා. එහෙම කිව්වනම් අපිට අනිවාර්යෙන් මොහොත විදේශ රටකට යවලා ඒ අත්දැකීම් ලබාගෙන මේට එහා ගියපු දෙයකට අපිට යන්න තිබ්බා. දුරකථනයේ ඔස්සේ රැඳී සිටිනවා පොළොන්නරුවේ සිට බුද්දක මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් ඔබ අප සමග සම්බන්ධ වීම ඉතාමත් හොඳයි. ඔබට පුළුවන් ඔබගේ අවස්ථාව ලබා ගන්න. ගරු අමතුමනි. ඔව්. ඔබතුමාට කතා කරන්න ඕනේ. ඔව්. අමතුමනි මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලට සහභාගී වෙනවා 56 බර කාණ්ඩය අතරේ TVK පළබසිංහ කියලා ක්‍රීඩකයෙක්. මොකද නම? TVK පළබසිංහ. 50 බර කාණ්ඩයේ සහභාගී වෙන පොළොන්නරුවේ නියෝජනය කරන ක්‍රීඩකයා. ඔව් 56. ඔව්. එම ක්‍රීඩකයාගේ පුහුණුකරු වංශපුර. WJ වංශපුර. හරිද? නමුත් එවර තරඟාවලියට එම ක්‍රීඩකයාගේ පුහුණුකරු සහභාගී වෙන්නේ නැහැ ගරු එමතුමනි. සහභාගී වෙන්නේ වික්‍රමසිංහ කියලා කෙනෙක්. හරි? එමතුමනි තියෙන ප්‍රශ්නේ තමන්ගේ හදන ප්ලේයර්ගේ ඒ දාන්න ඕන බරපන්තිය දාන්න ඕන මේ එකේදී මේ බර මෙයාට දාන්න ඕන. කියන්නේ මේ ගරු එමතුමනි දන්නේ තමන් හදපු කෝච් විතරයි දන්නේ. එමතුමනි අද ක්‍රීඩාවට වෙලා තියෙන ලංකාවේ ක්‍රීඩාවට මහා ගැටලුවක් කියලා එමතුමනි. ඔබ කියන්නේ සේරසිංහ ක්‍රීඩකයාද? සහභාගී කරවන්නේ මොකක් හෝ ඉවෙන්ට් එකකට. ඔබ කියන්නේ සේරසිංහද? එමතුමනි ඔබ කියන්නේ සේරසිංහ ගැනද? නෑ මං කියන්නේ පොළොන්නරුව පරිසලීමේ පුහුණු කරු. දැන් ක්‍රීඩකයා කවුද? ක්‍රීඩකයා කවුද? ක්‍රීඩකයා පළඟසිංහ. 56 දරකාණ්ඩේ තරඟවදින්නේ. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟාවලියේ 56 දරකාණ්ඩේ තරඟවදින්නේ. ආව් හරි. ඔව් මෙහෙමයි දැන් අපේ මේ තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104 දෙනෙක් ගියා. අපිට එතකොට මේ 104 දෙනාගේම පුහුණුකරුවෝ කැමති
ඒ 104 දෙනාත් එක්ක පුහුණුකරුවෝ 104 දෙනා යන්න. දැන් බරයිසිලි මේ ක්‍රීඩාවේ අපි ගත්තාම අපි ඇව්වේ වික්‍රමසිංහ කියන ක්‍රීඩකයා ඔය පුහුණුකරුවා ඔහු ඇවිල්ලා පහුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලදී පදක්කම් ලැබපු සෑම ක්‍රීඩකයෙක්ම පුහුණුකරුවා. ඊටාම දක්ෂ පළපුරුදු ක්‍රීඩකයෙක්. හැබැයි මම පිළිගන්නවා හැම ක්‍රීඩකයාගේම පුහුණුකරුවා යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම මූල්‍ය ශක්තියක් නැහැ අපිට. ඒ කියන්නේ 104ක් ආවොත් පුහුණුකරුවෝ 104ක් යවන්න ඕනේ. ඒ නිසා ඒ වෙලාවේ අපි බලන්නේ ඒ තරඟාවලියට සහභාගී වෙන ක්‍රීඩකයන්ගේ වැඩිම ක්‍රීඩකයන් සහභාගී වෙන පුහුණුකරුවා තමයි අපි යවන්නේ. ඉතින් අපි හිතමු 4 දෙනෙක් යනවා නම් අපි එක ක්‍රීඩකයෙක්ගේ 3 දෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක්ගේ එක්කෙනෙක් ඉන්නවා. ඒතර අර 3 දෙනාට ඉන්න එක්කෙනාට තමයි අපි යන්න දෙන්නේ. ඒ නිසා අපි ඔබ කියන එක පිළිගන්නවා. මොකද මම ඔබත් එක්ක එකඟයි. ඒ වෙලාවේදී මම දන්නවා දැන් මේ බරේසිලි මේ ක්‍රීඩාවේ ඒ වෙලාවේ ගනු ලබන තීරණ කීපයක් තියෙනවා. දැන් මේක උස්සන්න ඕනේ. දැන් දැන් මේ අපිට මේ පදක්කම් දෙක ගිලිහෙන්න හේතුව ඔබ කියන කාරණේ. අපට චින්තන විධාන ගේට ඒ වෙලාවේ අපිට කියන්න තිබ්බේ රන් පදක්කමට නෙවෙයි ලෝකඩ පදක්කමට උස්සන්න කියලා. හැබැයි ඒ වෙලාවේ අපේ පුහුණුකරුවාගේ අතින් තමයි ඒ සියලුතු කරන වෙන්නේ. ඔබ කියනවා විදිහට දැන් ඔහුට හැබැයි පළවෙනි වටේම ඔහුට රවුන්ඩ් 3ම ඔහුට උස්සන්න බැරි වුණා ඔබ කියන ක්‍රීඩකයාට. නමුත් මම එකඟයි තමන්ගේ පුහුණුකරුවා යනවා නම් හොඳයි. නමුත් ඉතින් අපේ පැත්තෙන් තියෙන්නේ ක්‍රීඩකයෝ 104 දෙනාට පුහුණුකරුවෝ 104 දෙනෙක් අපිට යවන්න අමාරුයි. ක්‍රීඩකයෝ 104 දෙනාට පුහුණුකරුවන් 104 දෙනෙක් යවන්නට හැකියාවක් තියෙනවා. මේක තමයි අපිට තියෙන ප්‍රශ්නය. මම හිතන්නේ අපි හැම වෙලේම ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහන තුලින් මේ ප්‍රේක්ෂකයෝ සහභාගී කරගන්න බලනවා අපේ වැඩසටහන සමග. ඒ එක්කම මේ ක්‍රීඩාවට කැමති ක්‍රීඩාව සමග සම්බන්ධ තවත් පුද්ගලයන් අපේ ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහනට සහභාගී කරගන්නවා. මම හිතන්නේ ඔබ තුන්දෙනාම මම ඒ ආකාරයෙන් හඳුන්වා දුන්නට කමන්නේ. සංජු රණතුංග මහත්මයා මේ ක්‍රීඩකයෝ 104 දෙනාට පුහුණුකරුවන් කී දෙනෙක් යවන්න හොඳද? මොකද මේ ගැන ඔබ හිතන්නේ? නෑ අමතුමා එක පෙළත් වෙලාවට එකඟ වෙනවා. මොකද 106ක් යනකොට 106ක් ගෙනියන්න බැයි නම් බෑ. 104ක් යනකොට 104ක් යන්න බෑ නම් බෑ තමයි මූල්‍යම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි රටේ ප්‍රශ්නේ තියෙන්නේ 104කට වැඩි ප්‍රමාණයක් යනවා නම් නිලධාරීන්. ඔබතුමා මට කියයි 46 දෙනයි ගියේ නිලධාරීන් කියලා. හැබැයි ඔප්පු කරලා පෙන්නුවොත් ඔබතුමා ඒක මේව එකක් හැටියට අපි අපි ඇව්වේ නිලධාරී 27යි අපේ අමාත්‍යාංශ මුදලින්. ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ මුදලින් යවපු වෙනම ප්‍රමාණයක් ඉන්නවා. ඒකට අපිට වග කියන්න බෑ. ඔවුන් හැමදාම ඔලිම්පික් කමිටුව විසින් යවන නිලධාරී ටිකක් ඉන්නවා. ඒ වගේම ඔලිම්පික් කමිටුව විසින් අනුමත කරලා තමන් මුදල් ගෙවලා යවපු ටිකක් ඉන්නවා. නමුත් අපි අපේ නිලධාරීන් 27 දෙනයි අපි අවලා තියෙන්නේ මේ 104ක්. නෑ ඒක තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ක්‍රීඩාව කිව්වම ක්‍රීඩා අමාත්‍යාංශනේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ සාධාරණත්වය. ඒක ඔලිම්පික් කමිටුවට දාලා බේරෙන්න බෑ. අපි හැමදාම දැක්ක දේ තමයි දැන් අපි දැක්කා ඔබතුමා පටන් ගත්තම ක්‍රීඩාව දිහා බලලා ඔබතුමා මේ මට නම් මතක විදිහට මේක රෙකෝඩින් තියෙනවද දන්නේ මේ තරඟාවලියේදී 7ක් නැත්නම් 8ක් අපිට පදක්කම් ගේන්න පුළුවන් කිව්වා. ශක්ති වැඩසටහන් ක්‍රීඩාද මොනවද? නෑ 7ක් 8ක් කියන එක බුදුරජාණන් වහන්සේගේ ක්‍රීඩාවල අපි කොහොමත් හිටියේ නෑ. ඔබතුමාට බලන්න පුළුවන්. ඒක තමයි මම අතේ දැන් මේක නැති හින්දා මේ තමීද තමයි ඔබතුමාලගේ සිරස ආයතනය අවුරුදු 15කට කලින් තියෙනවා. ඇති ඒක තමයි. නමුත් මේ වෙලේ එතුමට ගන්න පුළුවන් දන්නේ. ඒක ගැන අපිට හොයලා කියතයි. නමුත් ඒ වගේ වැඩ කොටසක් කරගෙන යනවා. මෙහෙම කිව්වට අපි දකින දේ තමයි මේ අවශ්‍ය මූලික අවශ්‍යතා ක්‍රීඩකයන්ට සිදු වෙලා නැහැ. ඒකට හොඳම උදාහරණය දැන් අපි සාකච්ඡා කරා වලල්. ඔබතුමා දැන් උත්සාහයක් ගන්නවා. නමුත් ලොකු ජාත්‍යන්තර ක්‍රීඩාංගන හැදුවට අපිට වෙලා තියෙන මේ දරුවන්ට ඒවයි ක්‍රීඩා කරන්න බැරි කම. මෙතනට ආපු සමහර ක්‍රීඩකයෝ පවා එදා ආව සභාපතිතුමා සුගතදාස ක්‍රීඩාංගනේ ගුරුවරු ආවා. ඔවුන් ඉල්ලා සිටියා මේ ක්‍රීඩකයන්ට ඇවිල්ලා ක්‍රීඩා කරන්න තැනක් නැහැ. මේ පහසුකම් ලබා දෙන්න කියලා. ඉතින් මේ වගේ පැත්ත ගැන මම හිතන්නේ එමෙතුමා වැඩි උනන්දුවක් දැක්කොත් මම හිතන්නේ අනාගතයේ ක්‍රීඩාව හදන්න පුළුවන්. නැත්තම් මේ කොච්චර ක්‍රීඩාංගන හැදුවත් ක්‍රීඩකයන්ගේ මුදල් ගන්නවා නම් ඒක කරගෙන යන්න බෑ එමෙතුමා. නෑ දැන් අපි ඔබ කියන එක එකඟයි. දැන් අපි පෞගේ කාලේ මේ රටේ ක්‍රීඩාව සම්පූර්ණයෙන් සියලු යටතල පහසුකම් ටික තිබ්බ කොළඹ. දැන් හොඳම ක්‍රීඩා පිටිය, හොඳම පිහිනුම් තටාක, ඉන්ඩෝර් ස්ටේඩියම් එක හැමදේම තිබ්බේ කොළඹ. ඒ නිසා මේ විෂය මම බාරගත්තට පස්සේ අපි ජනාධිපතිතුමත් එක්ක කතා කරලා අපි යෝජනා කරේ ලංකාවේ පහළ ඉඳලා උඩට එන්න ක්‍රමවේදයක් හදන්න කියලා. අපි ඒකට තමයි ලංකාවේ පළාත් 9ට ක්‍රීඩා සංකීර්ණ 9ක්, දිස්ත්‍රික්ක 25 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 319ක් හදන්න. ඉතින් මේ අපි ව්‍යාපෘතිය දුන්නම ජනාධිපතිතුමා අපිට ඒ වෙලාවෙම බිලියන 4.5ක් දුන්නා. දැන් මේ අවුරුද්දේ අපි දැන් සැප්තැම්බර් 2 බදුල්ල පළවෙනි එක අපි ඕපන් කරනවා. මේ අවුරුද්දේ 14ක් අපි විවෘත කරනවා.
14ක් විතර ඉතින් අපිට මෙතෙක් කල් හැදිලා තිබ්බේ නැහැ. හැබැයි දැන් අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඳලා දිස්ත්‍රික්කයෙන් පළාතට පළාතෙන් ජාතික මට්ටමට එන්න අපි ඒ දැන් ලින්ක් එක හදනවා. නෑ අන්තිමට දැන් තියෙන ප්‍රශ්නේ දැන් අපිට මේ හැදිලා තියෙනවනේ. එදාට වැඩිය හැබැයි එදා ඔහිට වැඩිය අපිට ජයග්‍රහණ තිබ්බනේ. අද වෙනකොට ජයග්‍රහණ නැති වෙනවනේ. එහෙනම් මේක ගැන තමයි හොයන්න ඕනේ. දැන් තේරීම් වලදී ප්‍රශ්න ඇති වෙනවා. මේව තමයි ප්‍රශ්න කියන්නේ. ඉතින් අපිට මේ ගැන පොඩි ඔබතුමාලගෙන් මට මේ වෙලාවේ මම හිතන්නේ වැඩි වෙලාවක් ගන්න එක හරිද දන්නේ මට තියෙනවා ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලගේ මේ තේරීම් කොහොමද කරන්නේ කියලා මේ සංගම් වලින්ද තේරීම් කරන්නේ? සංගම් වලින්. සියලු තේරීම් කරන්නේ සංගම් වලින්. තේරීම් කමිටුව කින්නවා ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුවක් කින්නවා. ඒ තේරීම් කමිටුව තමයි තෝරන්නේ. ඒ තේරීම් කමිටුව පත් කරන ලබන්නේ අමාත්‍යවරයා විසින් නේද? මම පත් කරනු ලබන්නේ නම් කරන්නේ ක්‍රීඩා සංගමය. ඔබතුමාට අයිතිය තියෙනවා, ඔබතුමාට බලය තියෙනවා, අවශ්‍ය නම් තේරීම් කමිටුව නිලධාරීන් වෙනස් කරන්න. බෑ. මෙහෙමයි. තේරීම් කමිටුවට 5 දෙනයි පත් කරන්නේ. මේ 5 දෙනා පත් කරන්න ක්‍රීඩා සංගමය විසින් නාම යෝජනා 10ක් දෙනවා. ඒ නාම යෝජනා 10 මම ජාතික තේරීම් කමිටුවට යවනවා. දැන් නැෂනල් සිලෙක්ෂන් කමිටි එකක් තියෙනවා. ඒකේ ගුවන් හමුදාවතුමා තමයි සභාපති. ඔලිම්පික් කමිටුවේ සභාපති. ඔබතුමා කතා කරන්නේ ඔලිම්පික් සියලු ක්‍රීඩා සංගම් සඳහා තේරීම් කමිටුවක් ක්‍රිකටත් ඇතුළු සියලු ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩා සංගහ තේරීම් කමිටුවක් තියෙනවා. ඒතකොට මේ තේරීම් කමිටුව තෝරන්නේ පත් කරන්නේ අමාත්‍යවරයා. ඒ සඳහා නාම යෝජනා එවන්නේ සංගමය. ඒතර සංගමයේ බොහෝ වෙලාවට අපිට එවන්නේ ඒගොල්ලන්ගේ 10 දෙනෙක් අපි නැෂනල් සිලෙක්ෂන් කමිටි එකට යනවා මේ 10 දෙනාගෙන් හොඳම 5 දෙනා තෝරලා එවන්නේ කියලා. හැබැයි දැන් කනගාටුවෙන් මුණත් කියන්න ඕනේ සංගමයේ කරන්නේ දුර්වලම පහක් දාලා ඒගොල්ලන්ට ඕනේ 5 දෙනා දාලා එවනවා. බොහෝ සංගම්. එතකොට ඔබතුමාට හැකියාවක් තියනවාද ඔබතුමාගේ අභිමතය පරිදි යම් කිසි නිලධාරියෙක් සඳහාපත් මට අභිමතයේ පරිදි පත් කරන්න බෑ. ඒ කියන්නේ මට ඒක ඕවරෝල් කරලා පත් කරන්න බෑ. හැබැයි අපිට එහෙම නැෂනල් සිලෙක්ෂන් කමිටි එක කියනවනම් මේ එවලා තියෙන පහත් හරියට සුදුසු නැහැ කියලා අපි ආපහු සංගමයට කතා කරලා ආපහු නාම යෝජනා ඉල්ලලා පත් කරන්න පුළුවන්. ක්‍රීඩා ව්‍යවස්ථාවේ එහෙම ඉඩක් නැහැ. එහෙම ඉඩක් නැහැ. විශේෂයෙන්ම මල්ල ක්‍රීඩා මේ විධායක කමිටු සමාජික අපිත් සමග ඉන්න ඔබතුමා මොකද හිතන්නේ මේ විදිහටද වෙන්නේ? මේ අමතුමා කියන විදිහටද මේ දේ වෙන්නේ? ඔව් ඒක ඇත්ත. මම කමිටු සමාජිකයෙක් වශයෙන් තේරීම් කමිටු සමාජිකයෙක් වශයෙන් මේ මල්ල ක්‍රීඩාවේ අපි සංගමෙන් යවුවාම මේ යෝජනා කරලා මේ අය තමයි සුදුසු කට්ටිය කියලා නම් 5ක් හෝ 10ක් ප්‍රමාණයක් අතරක ඉතින් පසුව අමාත්‍යමාසින් තමයි ඉතින් පස්සේ තමයි නම් ටික ඉදිරිපත් කරනවා ජාතික තේරීම් කමිටුවට. ඔව් ප්‍රශ්නේ තියෙන ඇමතුමාට කරන්න දෙයක් නැහැ. දෙන්නේ නරකම් 5 දෙනානේ. ඇමතුමා කිව්වා නරකම් 5 දෙනෙක් තමයි දෙන්නේ කියලා. නෑ ඒක වෙනවද හැමතැනම? මම සමහර ක්‍රීඩාවල එහෙම වෙනවා ඇති. නමුත් බොහෝලා ගන්න විශේෂ මල්ල ක්‍රීඩා ගත්තොත් මල්ල ක්‍රීඩාවල ඉතින් අපිට 10 දෙනෙක් තෝරගන්න හරි අමාරුයි. ඒ කියන්නේ තරම් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මට ප්‍රශ්නයක් මේක බොහොම වැදගත් තැනකට තපරක්. හැබැයි දැන් අපි ඒක වෙනස් කරා. අපි යෝජනා කරේ තේරීම් කමිටුව පත් කරන්න කලින් පුවත්පත් දැන්වීමක් දාලා මල්ල ක්‍රීඩා මොකක් හරි ක්‍රීඩා සංගමයක් විසින් තේරීම් කමිටුව සඳහා ඉල්ලුම් පත්‍රයක් කැඳවන්න ඕනේ. කැඳවලා ඒකෙන් සුදුසු තෝරලා තමයි එවන්න ඕනේ. දැන් කොච් ඔය මොනවා කිව්වත් සමාන අවසානයේ වෙන්නේ Tamanට ඕන ටික දාගන්නවා තේරීම් කමිටුව. ඒ නිසා ඒ කියන්නේ ඒ 10 සංගමේ නෙවන්නේ. ඒ නිසා මම ඉතින් දැන් මලල ක්‍රීඩාව ඕන තරම් එනවා තේරීම් කමිටුවට. ඒ නිසා හරිනම් ඒක විය යුත්තේ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් දාලා ඒකෙන් තෝරලා ඒක සම්මුඛ පරීක්ෂණයෙන් තමයි ස්වාධීන තේරීම් කමිටුවක් තමයි පත් වෙන්න ඕනේ. තේරීම් පත් කිරීමේදී අමාත්‍යවරයා බල රහිත තත්ත්වයක තමයි සිටින්නේ. මම ක්‍රීඩාමතුමා විදිහට ඔබතුමාට තියෙන රාජකාරිය හරීම පහසු දෙයක් වගේ මට පේනවා. නෑ ඉතින් මට පහසු දෙයක් කියන මට ඒගොල්ලෝ එවන 10 දෙනා දැම්මොත් දානවා ඇරෙන්න. දැන් ඇමතිවරයා කියන්නේ නිකන් නමට මම ඒක බල රහිත තත්ත්වයක් තියෙන අමාත්‍යවරයා. පත් කරලා කොලේ අස්සම් කරන එක විතරයි කරන්නේ. මොකද නැෂනල් සිලෙක්ෂන් කමිටි එක තෝරන්නේ. ඒක ඔලිම්පික් කමිටුවේ සභාපති ඉන්නවා, ලේකම් ඉන්නවා. ඒකට තව 7-3 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාම අස්සම් කරලා තමයි ඉන්ටර්වයුව කරලා තමයි තෝරන්නේ. මට පොඩි ඔතනට ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් අර ජාතික තේරීම් කමිටුව පත් කරන්නේ කවුද? ජාතික තේරීම් කමිටුව පත් කරන්නේ ඇමතිවරයා. ඇමතිවරයා. ඔව්. එතකොට ඔබතුමාගේ අභිමතය මත තමයි ඒගොල්ලෝ කරන්නේ. ඔව්. එතකොට දැන් අපි මේ තරඟාවලියේදී දැනගන්න ලැබුණ දෙයක් තමයි බැඩ්මින්ටන් වල තේරීම් කමිටුව විසින් තෝරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව වෙනස් කළා ජාතික කමිටුව වෙනස් කරා කියලා. ඒ කියන්නේ ජාතික කමිටුව නෙවෙයි. එතන ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා විසින් ඒ කටයුත්ත කරේ ජාතික තේරීම් කමිටුවේදී අපි ඒක වෙනස් කරා ඊට පස්සේ. ඒක ජාතික නෙමෙයි. දැන් අපිට සිලෙක්ෂන් කමිටි එක එවනවා කොමන්වෙල්ත් එකට යන නොමිනේෂන්ස් ටික. ඒ එවනකොට නිකන් අනුමත කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා ක්‍රයිටීරියා එකක් එවන්න කියලා. එතකොට බැඩ්මින්ටන් සිලෙක්ටර්ස්ලා වැරදි විදියට නොමිනේට් කරලා තිබුණා නම් ජාතික සිලෙක්ෂන් තේරීම් කමිටුවට තියෙනවා ඒක නිවැරදි කරන්න.
කියන්නේ දැන් බැඩ්මින්ටන් එකේ ඒ උපකේ ප්‍රශ්නයක් තිබ්බා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙතන ඒක දැනගන්න මොකද්ද ඒ වැරද්ද වෙලා තිබ්බේ කියලා මට හරියටම මතක නැහැ බැඩ්මින්ටන් ඒ තේරීම් ලකුණු අනුව නදීෂා ගයන්ති කියන ක්‍රීඩිකාව එක ක්‍රීඩිකාවක් ගෙවලා තිබ්බා. හැබැයි බැඩ්මින්ටන් තේරීම් කමිටුවගේ ඒගොල්ලන්ගේ මතය තිබ්බේ ඒ ක්‍රීඩිකාවගේ වයසත් එක්ක ඇයව යවනවට වැඩිය තරුණ ක්‍රීඩිකාවක් දාලා යවන එක ආයෝජනයේ පැත්තෙන් හොඳයි කියලා. ඒක තමයි තිබ්බේ. නමුත් හැබැයි ක්‍රයිටීරියා එක අනුව ඇයට තමයි යන්න හිමි වෙ යුත්තේ. ඉතින් අරගොල්ලෝගේ පැත්තෙන් ඒගොල්ලෝ හරි ජාතික තේරීම් කමිටුව පැත්තෙන් ජාතික තේරීම්. එතකොට ඇයව නැතුව තේරීම් කමිටුව විසින් නම් කරලා ලැබලා තිබ්බා තවත් කෙනෙක්ව දාලා. ඒතර ඇය පැමිණිල්ලක් කරා ජාතික තේරීම් කමිටුවට. ඒතර ජාතික තේරීම් කමිටුව බැඩ්මින්ටන් එකේ සිලෙක්ෂන්ස් ටික ගෙනලා බලපුවම සිද්ධ වෙලා තිබ්බේ ඇය තමයි ලකුණු අනුව ඇවිල්ලා තිබ්බේ. ඉතින් එතකොට උන් ඒක නිවැරදි කරා. ඒකමත් පොඩි අවස්ථාවක් දෙන්න. මොකද මේ සම්බන්ධව අපිට කතා බහක් පෙරට කරගෙන යන්න පුළුවන්. අපි බලමු තිත් ඇත්ත මේ වෙනුවෙන් සකස් කළ විශේෂාංගයක් තියෙන. අපි බලමු තිත් ඇත්ත විශේෂාංග. තේරීම් තරඟවලදී සුදුසුකම් සැපරූ මල්ල ක්‍රීඩක උදේ විරාජු වීරසිංහ වැනි ක්‍රීඩකයින් සිටියදී අහසින් කඩාපාත් වුණු පුද්ගලයන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල සඳහා නම් කර ඇතැයි තිත්ත ඇත්ත අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා. එය වඩාත් තහවුරු කරමින් ජාතික බැඩ්මින්ටන් තේරීම් කමිටුවද පසුගිය සතියේ චෝදනා කළේ තමන්ගෙන් නොවිමසා පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට එක්වන බැඩ්මින්ටන් කණ්ඩායම සඳහා පස්වැනි ක්‍රීඩිකාවක් නම් කර ඇති බවයි. එවැන්නක් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවට ඇති අයිතිය කුමක්දැයි ජාතික බැඩ්මින්ටන් තේරීම් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කළා. මේ හේතුවෙන් පස්වැනි ක්‍රීඩිකාවක නම් කිරීම සියලු දෙනා එක්ව ක්‍රියාත්මක කරන ක්‍රීඩා මාෆියාවේ ප්‍රතිඵලයක් විය නොහැකිදැයි තිත්ත ඇත්ත පසුගිය සතියේදී පෙන්වා දුන්නා. එය සනාථ කරමින් ජාතික බැඩ්මින්ටන් සභාපති සුරත් දන්දනිය මහතා බැඩ්මින්ටන් තේරීම් කමිටුවට යොමු කළ විද්‍යුත් ලිපියකුයි මේ. මේට අනුව තේරීම් කමිටුවෙන්ද නොවිමසා පස්වැනි ක්‍රීඩිකාවක නම් කර ඇත්තේ වෙන කිසිවෙකුත් නොව ක්‍රීඩා අමාත්‍යවරයායි. එම ක්‍රීඩිකාව ඇතුළත් වනසේ නැවත තරග සැලැස්මක් සකසා එවන්නයිද බැඩ්මින්ටන් සභාපතිවරයා මෙම විද්‍යුත් ලිපියෙන් සිය තේරීම් කමිටුවට දන්වා තිබෙනවා. වඩාත්ම බරපතල කරුණ වන්නේ පස්වැනි ක්‍රීඩිකාව නම් කිරීම සඳහා විරුද්ධත්වය දැක්වූ තේරීම් කමිටුව වෙනුවට නව කමිටුවක් පත් කිරීම සඳහා ජාතික බැඩ්මින්ටන් සංගමය තීරණය කිරීමයි. හදිසි අවශ්‍යතාවක් මත කෙරෙන එම පත් කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නයි බැඩ්මින්ටන් ලේකම්වරයා සියලු අනුබද්ධ සංගම් වෙත දන්වා යවා ඇති බව මෙම විද්‍යුත් ලිපියෙන් හෙළිවන්නක්. වත්මන් ජාතික බැඩ්මින්ටන් තේරීම් කමිටුවේ කාලය අවසන්ව ඇති බවද එම ලිපියේ දැක්වෙනවා. කෙසේ වෙතත් එම තීරණයට විරෝධය දක්වමින් විද්‍යුත් ලිපියකින් ප්‍රතිචාර දැක්වූ මධ්‍යම පළාත් සංගමේ ලේකම් චාමර අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මෙය නව තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා සුදුසු අවස්ථාව නොවන බවයි. උපුටා ගැනීම. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලින් පසුව නව තේරීම් කමිටුවක් පත් කිරීම වඩාත් සුදුසුයයි සිතමි. එහෙත් ඔබට අවශ්‍ය නම් වත්මන් තේරීම් කමිටුව නැවතත් පත් කිරීම සුදුසුයයි යෝජනා කරමි. ඔවුන් තම කාර්ය නිසි ලෙස ඉටු කර ඇත. උපුටා ගැනීම අවසන්. ක්‍රීඩාවේ යහපාලනය බිඳවැටීමට හේතුවන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනිසි මැදිහත්වීම් හෙලා දකිමින් ජාතික ඔලිම්පික් කමිටුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ලිඛිතව දැනුම් දීමක් කළේ පසුගිය වසරේදී. ක්‍රීඩාවේ යහපාලනය ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ද නොබියව පෙනී සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා එහිදී අවධාරණය කළ කරුණක්. එහෙත් ජාතික බැඩ්මින්ටන් තේරීම් කමිටුව නොසලකා හරිමින් ක්‍රීඩා අමාත්‍යවරයා පස්වැනි ක්‍රීඩිකාවක නම් කරන්නේ නම් ඊට එරෙහිව ජාතික ඔලිම්පික් කමිටුව විරෝධය නොදක්වූයේ ඇයි? ජාතික ඔලිම්පික් කමිටුවට සහ ඔලිම්පික් සභාපතිවරයාට ක්‍රීඩාවේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය සහ සුපිලිපන්න බව සිහිපත් වන්නේ තමන්ට අවාසි සහගත අවස්ථාවලදී පමණක්ද? නැතිනම් එම ක්‍රීඩිකාව නම් කිරීම පිටුපස සිටින්නේ ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ද? සංවාදයට විවෘතයි. මේක අපි කලින් මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේ මේ අපේ මට ඔබතුමාලට දාන්න මේ මම කිසිම ක්‍රීඩකයෙක්වත් දාලා නැහැ. නෑ මේක සභාපතිතුමා කියනවා. ශ්‍රද්ධාන්දනි අපි කියනවා පැහැදිලි ඔබතුමා තමයි මේක ජාතික තීරණ කමිටුව නෙමෙයි ඔබතුමා තමයි. සභාපතිවරයාට කියන්න බෑ. එහෙම දැන් ශ්‍රද්ධාන්දනි මහත්තයා දැන් දුරකථනයෙන් ගන්න. මම කිසිම ක්‍රීඩිකාවක් දාලා නැහැ. මට තිලිනි ජයසිංහ දාන්න කියලා පුදුම බලපෑමක් ආවා තිලිනි ජයසිංහව දාන්න කියලා. අපේ ඉන්න ජාතික අපේ දැන් ඉන්න අපේ ඉන්න නම්බර් 1 හැබැයි මම යවුවේ නැහැ. ට්‍රයල්ස් ගහන්න ආවේ නැහැ. ට්‍රයල්ස් වලට ආවේ නැහැ. අය ආවේ නැහැ.
කිසිම කෙනෙකුට යන්න දුන්නේ නැහැ. මම කිසිම ක්‍රීඩිකාවක් යවලා නැහැ. මට සුරාදන් දෙනිය අනුමත කරයි කියලා කියන මට ඔලිම්පික් කමිටුව නැෂනල් සිලෙක්ෂන් කමිටුව මට අනුමත කරලා ලැබුවා. ඒක තමයි මම අනුමත කරලා තියෙන්නේ. ඒ කියන්නේ හදලා අර බැඩ්මින්ටන් සංගමයේ හදපු ලයිස්තුව නිවැරදි කරලා ඔලිම්පික් කමිටුව එක මට එවනවා අප්‍රූවල් එකට. ඒකට මම අනුමැතිය දීලා තියෙනවා. ඉතින් මම ජාතික තීරීම් කමිටුව අනුමත එක මම අනුමත කරනවා. ඒකයි වෙලා තියෙන්නේ. මම මම කියේ මේ අර බැලුවම තියෙන්නේ මම ක්‍රීඩිකාවක් දැම්මයි කියලා නෑ ඒක බැලුවම නෙමෙයි අමතුමා සුරාද්දන්දනී මහත්තයා වෙන ලියුමක තියෙන්නේ ඔබතුමා කිව්ව හින්දා කියලා බලපු දෙයක් නෙමෙයි මේක ලියුමෙම තියෙනවා එහෙම පැහැදිලිව කියලා ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ දැන් අපි නැවතත් එන්නේ දැන් ඔබතුමා එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට මෙතන තියෙන ප්‍රශ්නේ ඔලිම්පික් කමිටුව එක ඔලිම්පික් කමිටුව තමයි දේශපාලන අත්ගැසීම් වෙනවා කියන්නේ වෙලාවෙත් අපි ඔලිම්පික් කමිටුවත් එක්ක කිව්වා තමන්ගේ කාල පරිච්ඡේදය දික් කර ඔලිම්පික් කමිටුව කිව්වේ දැන් අපි දේශපාලනය කරනවා ඒක තමයි මම මේ පෙන්නුම් කරන්න හදන්නේ ඒක තමයි අපි ඒකම තමයි ප්‍රශ්න කරන්නේ මෙතන පිළිපන්න බව යන කතා වෙන්නේ තමන්ගේ වාසියට එනකොට හැමෝටම අමතක වෙනවා රටේ ක්‍රීඩකයාගේ සංජීව මේකේ වැරදි පොඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන මේකේ මේ එහෙම ගියාට මේ කිය දැන් මුලින්ම කොත් දවපු බැඩ්මින්ටන් එකම ක්‍රීඩිකාවක්වත් අපි බැලුවේ ඇත්තම මේ තරගාවලියේ 104 දිනක් යවන්න ඕනේ නැහැ. අවසානයේ ක්‍රීඩා සංගම වෙලා මට කිල්ලීමක් කරා. ඇමතුමා මේ අය අපේ රටේ ඉන්න ජාතික ක්‍රීඩිකාවක්. ඒ කියන්නේ ක්‍රීඩාවේ කරලා ලංකාවේ පළවෙනිම ආපු ක්‍රීඩකියාව ටික. හැබැයි මේ අය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් එක්ක ක්‍රීඩා කරාම අපිට අමාරුයි. හැබැයි මේ අයට අත්දැකීමක් ලබන්න අවස්ථාවක් දෙනවා. මොකද ගුවන් ටිකට් පත විතරයි සියලු දේ නිකන් එහෙ හම්බ වෙනවා. ඒ නිසා මේ අයට යන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒතකොට ඔය බැඩ්මින්ටන් ගියපු කිසිම ක්‍රීඩිකාවක් පදක්කමකටවත් හිතන්නවත් බැරි තත්ත්වයක ඔය ගියපු අය හිටියේ. හරි සමහර දාලා තිබුණේ ඒවා අපටම තේරුණා නම් ආවට පස්සේ ඇවිමේ තේරුමක් නැහැ. හැබැයි නමුත් අපි ඒෂියන් එකේ ඕක වෙන්නේ නැහැ. ඒෂියන් එකේ මම පහුම තද නීතියක් ඉන්නවා 6න් මෙහා නැත්තම් මම යන්න දෙන්නේ නැහැ. කියන අවමාශයෙන් 6ටවත් එන්න බැරි නම් මම යන්න දෙන්නේ නැහැ. හැබැයි අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවේ අපේ ටිකට් එක විතරයි දෙන්න තියෙන්නේ. සියලු දේ හම් වෙනද අපි යන්න දුන්නා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ බැඩ්මින්ටන් සංගමයේ විසින් තෝරලා ක්‍රීඩිකාවන් ටිකක් එව්වා. එව්වම ඔලිම්පික් කමිටුවක් නෙවෙයි. ඔලිම්පික් කමිටුවේ සමාජිකව තමයි ජාතික තීරීම් කමිටුව තමයි මේ කට්ටිය තෝරලා මේක නිවැරදි කරේ. නිවැරදි තීරීම් කමිටුව කියන්නේ බැඩ්මින්ටන් වලට පමණක් සිටින ජාතික තීරීම් කමිටුව නැත්නම් සමස්ත වශයෙන් සමස්ත ජාතික තීරීම් කමිටුවක් තියෙනවා. සංජීව බැඩ්මින්ටන් සිලෙක්ෂන් කමිටි එක කොමන්වෙල්ත් එකට යන නන්ටි ගෙවනවා නැෂනල් සිලෙක්ෂන් කමිටි එකට. ඒ නැෂනල් සිලෙක්ෂන් කමිටි එකේ මෙම්බර්ස්ලා තමයි ඔබතුමාට එව්වමනේ ඔබතුමා ඉස්සෙල්ලා මට එවනවා. මට එවුවට පස්සේ මම ඒක යොමු කරනවා ජාතික තීරීම් කමිටුවට. ඒක ජාතික තීරීම් කමිටුවේ ඉන්නවා ගුවන් හමුදාපතිතුමා ඉන්නවා. එතකොට අපේ මලල ක්‍රීඩා පරණ අපේ මට නම් මතක නැහැ තුමාගේ දෙන්නෙකුත් ඒ වගේම ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමාත් ලේකම්තුමාත් ඉන්නවා. ඒ අය පත් කරන්නේ ඔබතුමානේ? නෑ ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමාත් ලේකම් නිලබලයි. අනෙක් අය පත් කරන ඔබතුමා. පත් කළා දෙන තුන් දෙනයි. මම සභාපතිවරයා අනිත් දෙනා තමයි පත් කළා. තුනක් ඔබතුමා පත් කරා. පත් කළා තියෙනවා. ඒතර මේ පස් දෙනා මේ සිලෙක්ෂන්ස් දෝරගෙන යනකොට ක්‍රීඩිකාව පැමිණිල්ලක් කියනවා මට අසාධාරණයක් වුණා කියලා. ගන්න ඔබතුමාට. නෑ ජාතික තීරීම් කමිටුව. ඒතර ජාතික තීරීම් කමිටුව කැඳවනවා බැඩ්මින්ටන් සිලෙක්ෂන් කමිටු එක. ගෙන්නව ඔලිම්පික් කමිටු එකට ගෙනලා ඇහුවා. ඇහුවට පස්සේ ඒගොල්ලෝ කිව්වේ ඔය කියන ක්‍රීඩිකාව හරි තරගාවලියකට ආව තමයි. හැබැයි අයගේ වයසත් එක්ක ඇය යවනවට වැඩිය පහළ ඉන්න ක්‍රීඩිකාවක් යවලා ඇය අත්දැකීමක් ලබා ඒ කරන ආයෝජනය ඊට වැඩිය හොඳයි. ඒ නිසා තමයි අපි ඒක තේරුවේ කියලා. හැබැයි නැෂනල් සිලෙක්ෂන් කමිටු එක ඒක බෑ. තේරීම් අනුව මේ ළමයා තමයි ආවේ එකට. මෙයා තමයි එකට ආවේ. එතකොට දැන් අර ළමයාගේ හදලා යන්න දාලා ඔක්කොම කරලා අර ළමයා ලෑස්ති වෙලා වීසස් දාලා ඔක්කොමත් කරලා. ඒ අවසානයේදී නැෂනල් සිලෙක්ෂන් කමිටු එක තීරණය කරා දෙන්නම යවනවා. මොකද තේරුනේ මොකෙන්ද වෙනම ඔලිම්පික් වලට වෙනම ක්‍රීඩිකාව තේරුවා පොදු රාජ්‍ය මෙමනේ දැන් එක එක තරගාවලි වලට සංජීව සිලෙක්ෂන්ස් තියෙනවා මේ කොමන්වෙල්ත් සිලෙක්ෂන්ස් මේ මං කියන්නේ කොමන්වෙල්ත් සිලෙක්ෂන්ස් වල ලිස්ට් එක සිලෙක්ෂන් කමිටු එකේ එවුවා මට. ඒතර මම ඒක නැෂනල් සිලෙක්ෂන් කමිටු එකට යවුවා. ඒ ලිස්ට් එකේ හිටියේ නෑනේ අර කියන ක්‍රීඩිකාව. ඔය කැමිස් ක්‍රීඩිකාව හිටියේ නෑ. ඒතකොට තමයි ආය පැමිණිලි කරන්නේ ජාතික තීරීම් කමිටුවට මට අසාධාරණයක් වුණා කියලා. ඔව්. එතකොට ඒ ගැන පරීක්ෂණයක් තියලා තමයි ඔවුන් අර තොරතුරු ගෙන ආපුවාම ඇයට අසාධාරණයක් වුණා කියලා තමයි ඒක නිවැරදි කරන්නේ. හැබැයි බැඩ්මින්ටන් සංගමේ චෝදනාව තමයි තීරීම් කමිටුවේ ඔබතුමාලා ඒක අහන්නෙත් නැතුව නෑ කෙලින්ම සංජීව මේකෙන් මට කිසිම දෙයක් නෑ මේකේ. මම නැෂනල් සිලෙක්ෂන් කමිටියත් එක්ක මම ඉඳගන්නෙත් නෑ පත්තරාට එයාට පූර්ණ අයිතිය දීලා තියෙනවා කතාංග පොත 5 දෙනෙක් ඉන්නවා අපිට ඕනේ මොකවත් කරන්න බෑ ඒගොල්ලෝ තමයි ඒක තෝරන්නේ ඒ වගකීම තනිකර ඒගොල්ලෝ බාරගන්නේ. ඒතර මට තියෙන්නේ ඒගොල්ලෝ තෝරලා මට එවනවා අප්‍රූවල් එකට. ඒගොල්ලෝ තෝරලා මට අප්‍රූවල් එකට මම මේ අස්සරක් හැමදාම මම ඉතින් එවන එක අස්සම් කරනවා.
හැබැයි මට ඒන එකේ කවුරු හරි පැමිණිල්ලක් කරලා මට කිව්වා නම් මට ඒවන එකේ අසාධාරණයක් වුණා කියලා මං ආපහු ඒගොල්ලෝ ගෙල්ල හැබැයි මට කිසි කෙනෙක් පැමිණිලි කරේ නැහැ. මේ සිලෙක්ෂන් සම්බන්ධයෙන් මට කිසිම කෙනෙක් පැමිණිලි කරලා නැහැ. ඔය කියන ක්‍රීඩිකාව මට පැමිණිලි කළත් නැහැ. නෑ ඇමතුමා මේක ගැන හරියට අපි මාධ්‍යයෙන් අපි දැක්ක විශාල වශයෙන් නෑ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇමතුමා නෑ බොහොම හොඳයි. ඉතින් දැන් ඇමතුමා කියනවා නම් මේ වෙච්ච සිද්ධිය හොඳයි කියලා අනාගතයට මේක හොඳ අත්දැකීම රටේ අනික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් වුණාම ජාතික ඔලිම්පික් කමිටුවට ගිහිල්ලා මේ ජාතික තේරීම් කමිටුවට ගිහිල්ලා මේක නිවැරදි කරගන්න පුළුවන්. ලංකාවේ හැම එකදී බෑ. ඒ සිලෙක්ෂන්ස් අනුව එක වෙන්නේ. දැන් ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මොකද්ද මේ සිලෙක්ෂන්ස් කියන එක? ඒ තරගාවලියට වෙන වෙනම සිලෙක්ෂන්. දැන් මේ කොමන්වෙල්ත් එකේ සිලෙක්ෂන් එක නෙවෙයි ඒෂියන් එකට. අපි හැමදේලම තේරුම් ගන්න ඕනේ හැම ක්‍රීඩාවකටම කලින් ආපහු එක දැන් ජාතික ක්‍රීඩාවලට ආයෙ සිලෙක්ෂන් එකක්. මොනම අවස්ථාවකදී හරි යම්කිසි ආකාරයෙන් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් අසාධාරණ ලක් වුණොත් ඔහුට හෝ ඇයට සිලෙක්ෂන් එකේ. ඔව් සිලෙක්ෂන් එකේ තේරුම් කමිටුවට ලියන්න පුළුවන්. පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ලංකාවේ ටුවර් එකක් යන්නේ ක්‍රිකට් වල ගහනවා ට්‍රයල්ස් ටික. ඒතකොට සමහර වෙලාවට ළමයි අපිට බොරු කියන්න ඕනේ නැහැ. ක්‍රිකට් එවන්නේ නැහැ. දැන් තමයි ක්‍රිකට් එවාගෙන හදාගෙන යන්නේ අපි. නෑ මම ක්‍රිකට් ඇරෙන්න සියලු ක්‍රීඩා ජාතික තේරීම් කමිටුවට එනවා. නෑ මං කියන්නේ හැබැයි දැන් අපි ක්‍රිකටුත් දාගෙන එනවා ඒකට. ඔව් දැන් එහෙමත් ඒ කියන්නේ මෙතෙක් කවදාවත් එවලා නැහැ. දැන් අපි මේකේ දකින්නේ දැන් බැඩ්මින්ටන් වල තේරීම් කමිටුවක් කියන්නේ බැඩ්මින්ටන් වල විශේෂඥ. ක්‍රිකට් වල කියන්නේ ක්‍රිකට් විශේෂඥ. දැන් ඒගොල්ලෝ තෝරන දෙයක් කොහොමද අර වගේ කමිටුවක් වෙන් කරන්න? දැන් ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉන්නවද ඔබතුමාගේ ජාතික කමිටුව? දැන් අපි ගත්තාම ට්‍රයල්ස් ගහලා පොයින්ට්ස් දීලා තියෙනවා. ඒක හරි. දැන් මම කියන්නේ ක්‍රිකට් වල මම මේ උදාහරණයක් ගන්න හැදුවේ. ළමයි ඉන්නවා 100ව ගහපු. හැබැයි ලකුණු නොගහපු අය ටුවර් එක යනවා. හැබැයි සංජීව සංගමයේ සිලෙක්ෂන් කමිටුව තමයි ඔක්කොම තීරණය කරේ. ඉස්සර සංගමයට ඕන නම් කපන්නත් පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් දරුවන්ට යන්න කොහෙවත් නැහැ. හැබැයි දැන් අඩු ගානේ තර්ඩ් පාටි එකක් ඉන්නවා. හැබැයි ඒ තර්ඩ් පාටි එක ඇවිල්ලා අසාධාරණයක් වෙනවා කියලා මෙහෙම චෝදනා එනවා නම් මෙච්චර කල් මොකද ඒකේ මෙහෙම එමතුමාට ඇවිල්ලා ඉල්ලීමක් කළා ඔබතුමාගේ දේශපාලන මේ බලය යොදලා සාධාරණයක් කරන එක ගැන මම කිසි විරුද්ධත්වයක් නැහැ. එහෙම නැත්නම් අසාධාරණයි. මම ඔබට කියනවා හේතුව ජාතික තේරීම් කමිටුව පත් කිරීමේ හේතුව අපි. දැන් ඉස්සර ක්‍රීඩා සංගමයේ තේරීම් වුණ ඇමතිවරයා. ඒතර ඇමතිවරයා අනුමත කරනවා. ඒතර දැන් මම ගත්තාම මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නේ මේ සිලෙක්ෂන්ස් ගැන. ඒ කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ නේ. දැන් මට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ තමයි මම ඒකට පත් කරා ඒ පිළිබඳ දැනුවත් වෙන පිරිසක්. පනතෙන් අපි බලතල අපි අරගෙන පත් කරා ස්වාධීන පිරිසක් මට මේ ගැන බලලා කියන්න කියලා. ඔබතුමා ඔය නම් පහ කියලා කියන්න අපි උදාහරණයක් හැටියට ක්‍රිකට් ගමු. ඔය ක්‍රිකට් වලින් තෝරලා එවන කාණ්ඩයට වැඩි විශේෂ මේ ජාතික තේරීම් කමිටුවේ ඉන්න පුළුවන් 5 දෙනයි උදාහරණයකට මේ 5 දෙනාට ජාතික මට්ටමින් නියෝජනය කරන්න පුළුවන් උපරිම වශයෙන් ක්‍රීඩා විසව 5යි 3යි නෑ ඔලිම්පික් කමිටුවේ සභාපති ලේකම්ගේ නෑ ඒ දෙන්න සමහර ක්‍රීඩා විසව දෙක නියෝජනය කරන්න ඉඩ තියෙනවා සමහර විට නෑ ඒ දෙන්නම නෑනේ උපරිම 5යි 3යි ඒකට 3යි ඒක ක්‍රීඩා සංගම් 52 එහෙම දාන්න බෑ ඉතින් ඒක තමයි මම පැහැදිලි කරන්න හදන්නේ ඒ වගේ දෙයක් කරද්දී ඔබ මට යෝජනා කරන්න මම 60 නීතිය ගන්න නෑ කිසිම යෝජනාවක් නෑ දැන් තේරීම් කමිටුව ගෙන්නලා ඔබතුමා ඒගොල්ලෝ එක්ක කතා කළා ඒක කරාන මේකේ ප්‍රශ්නයක් නෑ දැන් මේකේ වෙලා තියෙන්නේ බැඩ්මින්ටන් එකේ මම සිලෙක්ෂන් කමිටි කැඳවලා මම සිලෙක්ෂන් කරන්න ගියොත් ඔයාලා ඔය කතාවනේ මට මෙතන උඩ දාලා දෙන්නේ දුවන්න. ඇත්තටම අපි දෙනවා. දැන් අපි ඒකම තමයි ඔකට කන්න ඕනේ නෑනේ. මම ඒ පිළිබඳ ප්‍රවීණයන් පිරිසක් පත් කරලා තියෙනවා. මේ දේ හරිද නැද්ද කියලා මට වාර්තා කරන්න. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රවීණත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නේද? අදාළ ක්‍රීඩාව සම්බන්ධයෙන්. ක්‍රීඩාව පිළිබඳ තියෙන අත්දැකීම තමයි දැන් අපි ගත්තාම මම මේකේ සභාපති ආරන් තියෙන්නේ. වර්තමාන ගුවන් හමුදාපතිතුමා. එතුමා දන්නවා නැෂනල් ප්ලේයර් කෙනෙක් බැඩ්මින්ටන්. ඒතර එතුමා බොහොම ස්වාධීන පුද්ගලයෙක් කාටවත් ටීම් නැති මොනවත් නැති බොහොම මධ්‍යස්ථ කෙනෙක්. ඊළඟට අපේ ඇත්ලටික්ස් කවුද මේ කුලරත්න. එතකොට අපේ හිටපු ජාතික ශූරයෙක් ක්‍රීඩා අධ්‍යක්ෂක නේද? ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙක් හරීම බොහොම එන කිසිම මොකුත් නැතුව හොඳට ජොබ් එක තමයි සෙක්‍රටරි. එතකොට එහෙම අපි බොහොම ඒ කියන්නේ මේකට අනිතක මේ වගේ අපි ගෙවන්නේ නැහැ. මේවට දීමනා නැහැ. මේවා බොහොම ස්වේච්ඡාවෙන් කරන දේවල්. ඉතින් අපි ඒවට අර පොඩි අපිට ටිකක් මේ සමාජයේ ටිකක් දැනුවත් තියෙන කවුරු හරි පිරිසක් තමයි අපි ඔකට දාන්නේ ඉතින්. ඉතින් ඔලිම්පික් කමිටුවේ සභාපතිලෙක ඇත්තෙන්ම නිශාන්ත බලන්නේ ඒගොල්ලෝ ගෙනෙල්ලා එයාය බලන්න අර එවලා තියෙන ડોකියුමන්ට්ස් ටික. හරියට තියෙනවද? හරිද? එහෙම නැත්නම් ඒක අස්සේ මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවද කියන එක විතරයි
මේ නැෂනල් සිලෙක්ෂන් කමිටු එක බලන්න. ඉතාමත්ම ස්තුතියි අපිට තවදුරටත් මේක නොඑක් මාවත් ඔස්සේ කතා බහ කරන්න සිද්ධ වෙනවා ඉන්සයිඩ් ස්පෝර්ට්ස් තුලින්. දුරකථන ඔස්සේ බොහෝ වෙලාවක් රැඳී සිටින අම්බලන්ගොඩ සිට ජයන්ත ඔබටයි මේ අවස්ථාව ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ජයන්ත ඔබටයි මේ අවස්ථාව. හෙලෝ. ඔව් ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ජයන්ත. අමතුමනි දැන් ලංකාවෙන් 105ක් හරි 104ක් හරි මේ ඔය මේ ක්‍රීඩා මේවකට ගිහිල්ලා තියෙනවා. ඔව්. එතනින් ලංකාවට එක පදක්කමයි ඇවිල්ලා තියෙන්නේ සුදේශ් පීරිස්ගේ. ඔව්. ඔබ අහගෙන ඔබතුමා මොකද්ද ඒ ගැන කියන්නේ? ඔබතුමා මේ තරගාවලිය අපි මේ වැඩසටහන ආරම්භයේදී අහන් හිටියේ නෑ. මම කිව්වා මේ පදක්කම ලැබීම පිළිබඳව අපි කිසිසේත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි අපේ ඉතිහාසයේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ගත්ත පදක්කම ප්‍රමාණය බලපුවම අපි හැමදාම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිව්වහම බොහොම ලෝකේ ක්‍රීඩාවෙන් බොහොම ප්‍රබල රටවල් රැසක් මේ තරගාවලියට එන්නේ. අපි හැමදාම පදක්කම් 2-3ක තමයි හිටියේ. හැබැයි අපිට මෙවරත් අනිවාර්යෙන් පදක්කම් 2ක් නැත්නම් 3කට අපිට යන්න තිබුණා. නමුත් ඒ අවස්ථාවේ ක්‍රීඩකයන් පුහුණු වෙලා ගියා. පදක්කම් ලබා ගන්න අවස්ථාව තිබුණා. අපේ යම් ටෙක්නිකල් ප්‍රශ්න ටිකක් හින්දා තාක්ෂණික ප්‍රශ්න කීපයක් නිසා ඒ පදක්කම් 2ක් අපට අහිමි වුණා. නැත්නම් අපිට අනිවාර්යෙන් පදක්කම් 3කට මේ තරගාවලිය අපිට යන්න තිබුණා. නමුත් මම අපි කිසිසේත් සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ තරගාවලිය ලැබිච්ච පදක්කම් ප්‍රමාණය පිළිබඳව. අමතමන් මට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගේ. සුදේශ් පීරිස් පදක්කම ලබා ගත්තන් පස්සේ පාසා සිටියා දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා. පුවත්පතක සඳහන් කරලා දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා. ඔබතුමා බලාපොරොත්තු වෙන සිටියාද සුදේශ් පීරිස් පිළිබඳ? එසේ නම් සුදේශ් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ ඔබතුමා මොන වගේ ක්‍රියාදාමයක නිරත වුණාද සුදේශ පදක්කමක් කරාගෙන යාමට? අපි මම ඔබට කිව්වේ මම මේ තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සූදානම් වෙන්න කලින් මම කරේ අවුරුද්දකට කලින් මම අවුරුද්දනේ මාස 8ක් 2013 10 වෙනි මාසේ 1 වෙනිදා මේ ක්‍රීඩා සංගම් කැඳවලා මම කිව්වා මේ තරගාවලිය මට ඕනේ උපරිම පදක්කම් ප්‍රමාණය. ඒ සඳහා මොනවද අපෙන් වෙන්න ඕනේ? ඒ කීයක් කිව්වද එමුතුමා එතන? එතෙන්දී ඒගොල්ලෝ 6ක් වගේ තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී ඒගොල්ලෝ කිව්වා 6ක් විතර. සාමාන්‍ය ක්‍රීඩා සංගම් කැඳවුවාම නිකන් 25 50ක් කියනවා. නමුත් හැබැයි අපි හදලා බලපුවාම නෑ නමුත් අපි අවසානයේ හදලා ඒගොල්ලෝ මොනවා කිව්වත් නෑ ඒගොල්ලෝ නෙමෙයි එමුතුමා මට මතකයි මෙතන ඉලා එමුතුමා මේ කතාව කිව්වම මෙතන හිටපු ලොකු නිලධාරීන් ටිකකුත් එළියට යන ගම ඒවා වෙන්න දේවල් නෙමෙයි මල්ලි කියලා මට ගියේ. ඔව් නෑ කියන්න පුළුවන් වෙන දේවල් වෙන්නේ නෙවෙයි කියලා. මම ඔබට ඕනෙම කැසට් එකක් අරන් බලන්න පුළුවන්. මම ක්‍රීඩා අමාත්‍ය නෙමෙයි. සංජීව මම මේ අමාත්‍යාංශයේ භාරගත දවසේ ඉඳලා මම කිව්වේ අපි ඉස්සෙල්ලම අපි කොමන්වෙල්ත් ඒෂියන් නෙවෙයි. අපි මොකද අපි සාක් රටවල සාක් තරගාවලිය දකුණු ආසියාතික උපරිම පදක්කම් ගන්න තමයි මම උත්සාහ කරන්නේ. මම මගේ සටන දෙන්නේ ඉන්දියාවට ගහන්න. කියන්නේ ඉන්දියාවට අභිබවා යන්න තමයි අපි කරන්න උත්සාහ කරන්නේ. මම කිව්වේ ඉස්සෙල්ලා මම මේක ගන්නකොට සංජීව ආසියානුත් එක පදක්කමක් නැහැ. එතකොට තමයි මම ඊළඟ තරගාවලිය ආසියානුත් ගිහලා එක පදක්කමක් කර නැත්තම් පිළිගන්න පුළුවන්. හැබැයි මම කිව්වේ අපි එහෙම ගත්ත අපිට මේ එකපාර ඔලිම්පික් කියන්න බෑ අපිට. ඒ නිසා අපිට සාක් රටවල අපි උඩට ඇවිල්ලා ඊළඟට ආසියාවට ගිහලා එහෙම තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් මේකේ මේ පරාජයන් ලබන්න හේතු කිව්වොත් මට කියන්න ඕන තරම් අපේ හේතු තියෙනවා. ඉතින් මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ මොන මේ ක්‍රමවේද සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. මේ ක්‍රීඩකයෝ මොන තරම් හැදුවත් ක්‍රීඩකයෝ කීප දෙනයි අන්තිමට උඩට එන්නේ. 9 පන්තියට ගියම දෙමව්පියෝ ඔක්කොම ක්‍රීඩකයෝ වයින් කරගන්නවා. ළමයිට ක්‍රීඩා කරන්න දෙන්නේ නැහැ. අද මේ රටේ 100% ඉස්කෝලේ යන ළමයි ක්‍රීඩා කරන්නේ. දවස් ඒකට හේතුව ක්‍රීඩාවෙන් ඉදිරියට යන කෙනෙකුට නිසි පිළිගැනීමක් නිසි අගීමක් ලබන්න පුළුවන්. දැන් අපි මේ වසරේ ඉඳලා ඒ ඔක්කොම චක්‍රලේඛන ටික ගෙනවා. දැන් මේ දෙවනි වාරේ ඉඳලා පාසල් යන හැම දරුවෙක්ම එක ක්‍රීඩාවක් අනිවාර්යයි. ලබන අවුරුද්දේ ඉඳලා අපි විෂයක් හැටියට ක්‍රීඩාව ගේනවා. ඒ වගේම දැන් මේ වෙනකොට මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් ගරු ඉස්විත්සාන කැමතුමත් එක්ක අපි සාකච්ඡා කරා. පළාත් මට්ටමින් ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණය කරන 1 2 3 වෙනි ළමයින්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඒ අයට තමන්ගේ ජාතික ඒ වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ සැලකිලිට අරගෙන ඕන්ට අවස්ථාව ලබා දෙන්න අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. අපි පළාත් මට්ටමින් ලකුණු 5ක් දෙනවා, ජාතික නම් 10ක් දෙනවා. දකුණු ආසියාවේ නම් 15ක්. ඒ වගේ අපි ඔලිම්පික් නම් 50ක් දෙනවා. ඔව් ඊටම අපි මේ ක්‍රයිටීරියා එක හදාගෙන යනවා. මට පුංචි අවස්ථාවක් දෙන්න හදාගෙන යනවා දැන්. දුරකථන ඔස්සේ බොහෝ වේලාවක් රැඳී සිටින කොළඹ සිට නෙවිල් පත්මශ්‍රී මම හිතන්නේ ඔබ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ ග්ලාස්ගෝ තරඟාවලියට සහභාගී වුණා. ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න යොමු කරන්න.
නෙවිල් පත්මසිරි මහත්මයා ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. සුබ සන්ධ්‍යාවක් ගෞරවනීය මැතිතුමා. සුබ සන්ධ්‍යාවක්. අපේ විද්‍යුත් මණ්ඩලයේ සමර කුමාර මහත්මයාත් මෙතන ඉන්නවා. මම හිතන්නේ තත්ත්වස මහත්මයෙක් මේ ක්‍රීඩා සම්බන්ධ විශාල සේවයක් කරන කැලණි විශ්වවිද්‍යාලයේ වැඩ බලන ඔබතුමාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ගෞරවනීය මැතිතුමනි, ඔබතුමා මට ග්ලාස්කෝ ක්‍රීඩා ගම්මානයේදී ගිය 21 වෙනිදා හෝ 22 වෙනිදා මට මතක විදිහට අපි මේ අපේ ආම්දුර මේ ස්වාමීන් වහන්සේට කියලා අපි පිටුතුරු පව වැඳගත්තා. මුලින්ම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ මෙවැනි ක්‍රීඩාවකට ක්‍රීඩකයන් 104ක් කරන්නේ කණ්ඩායමක් සහභාගී කරවීම ගැන මම ඔබතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. නමුත් ගරුතර මැතිතුමනි කියතු බොහෝ දේවල් තියෙනවා. මම නියෝජනය කරන්නේ මල්ලපොර ක්‍රීඩාව. මල්ලපොර ක්‍රීඩක සහ වින්දුසුළු සංගමයේ සභාපතිවරයා මෙන්ම කොළඹ මහනගර සභාවේ මල්ලපොර උපදේශකවරේ චාමර පෙරක කියන ක්‍රීඩක දෙමළකට ප්‍රජාමණ්ඩලයේ මල්ලපොර ක්‍රීඩාව හදාරගෙන බොහොම දුෂ්කරතා මැද්දේ මෙතෙන්ට ආපු ක්‍රීඩකයෙක්. එම ක්‍රීඩකයා මම මල්ලපොර ක්‍රීඩක ගැන කතා කරනවා නම් රමතුමනි ඔබතුමාගෙන් අපිට ලැබුණා වූ සහයෝගය අගය කරන ගමන් නෙවිල් පත්මසිරි මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න හැකි තරම් ඉක්මනින්. ගරුවෙන් ත්‍රිපාණි මැතිතුමා දෙතුන් නැක්සල්ලි සිල්ලා මැතිතුමා අපි අමතක කරන්නේ අපේ නන්නයිරුන් ඔබ අපේ හැම කෙනෙක්ගේම සහයෝගය ලැබුණා. ඔබතුමාගේ ප්‍රශ්නයක් තිබෙනවද නෙවිල් පත්මසිරි මහත්මයා? අපිට පුහුණු වෙන්න තැනක් තිබෙන්නේ නැහැ ගරුවේ මැතිතුමනි. අපිට කොළඹ මහනගර සභාවේ මායට පවතින ප්‍රජාමණ්ඩලයක තමයි මගේ ක්‍රීඩක අපේ ජාතිය කණ්ඩායම පුහුණු වල ලැබුවේ. අපි මාස ගානක් තිස්සේ ලොකු ඉල්ලීමක් කළා ඔන්නේ අපිට පුහුණු වීම සඳහා ඉස්හාන් ලබා දෙන්න කියලා. චාමර පෙරේරා විතරක් නෙමෙයි ගරුවේ මැතිතුමනි, අපි පදක්කම් 4ක් හෝ 5ක් බලාපොරොත්තු වෙන අපි ගියා. ඒ තරම් දක්ෂ මල්ල ක්‍රීඩාවේ එකක් හිටියා අදත් ඉන්නවා. කරුණාකරලා ඔබතුමාගේ කාර්යනික නෙත මේකට යොමු කරලා ඔබතුමා මොදක්ෂ සභාපතිවරයා ඉතාමත්ම ස්තුතියි නෙවිල් පත්මසිරි මහත්මයා. මම හිතන්නේ ප්‍රශ්නේ පැහැදිලි ඔබතුමා විශේෂ ඔබතුමාලට පදක්කම් 5ක් නම් බලාපොරොත්තු ගියේ නෑ. ඒක බොරු කතාවක්. මේ එහෙම අපිට බලාපොරොත්තු මල්ලපොර තිබෙන්නේ නෑ. හැබැයි ඔබතුමාලා අපිට ඔය කියන කතාව අපේ අමාත්‍යාංශයට ආපෙලා ඔබේ ලේකම්වරයා හරි සභාපතිවරයා හරි අපිට කිසිම අවස්ථාවක් මේ මගේ රැස්වීමේ තියෙනවා මල්ලපොර සංගමයේ කියපු දේවල් ඒ කිසිම එකක කියලා නෑ ඔබට පදක්කමක් ලබා ගන්න පුළුවන් අපිට මේ දේවල් දෙන්න කියලා. හැබැයි ඔබට පුහුණුවෙන් කරන්න මම සුගතදාස අධිකාරිය වෙනම දීලා තිබුණා. පෙමෙන්ට් ටික දුන්නා. ඒ සියලු කටයුතු ටික කරා. හැබැයි අවසාන දිනේ වෙනකොට පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟාවල වෙනකොට සියලු සංචිත කොළඹට ගෙනාවා. එතකොට පුහුණුවීම් කරගැනීමේ යම් අපහසුතාවයක් තිබ්බ එක මම පිළිගන්නවා. ඔබතුමා කියපු මේ සුදේශ් පීරිස් චාමර පෙරේරා සුදේශ් මම මාසික දීමනාවක් අපි ඔහුට දුන්නා. බරයිසිලි මේ සංගමේ අපිට කතා කරලා අපි ඇහුවා අපිට මෙඩල් ගන්න පුළුවන් අය මොනවද කරන්න. ඊට පස්සේ මට කිව්වා හොඳම දෙන්නෙක් කියනවා චින්තන විධානකේ සහ සුදේශ් පීරිස්. ඒගොල්ලන් අපි 25000 ගානේ දුන්නා. ඊට අමතරව තව ඉන්දියා 4 දෙනෙක් එයාට 10000 ගානේ අපි මාස්පතා ගෙවුවා. මට මේ පුංචි බාධා කිරීමක් කරන්න දෙනවද? සුදේශ් පීරිස් පසුගිය අවස්ථාවේදී පදක්කම් ලාභියෙක්. එතකොට ඔහුට රුපියල් 25000ක දීමනක් දීම සාධාරණද? මම දන්නා තරමින් ඔහු ජපානයේ රැකියාවක නිරත වෙමින් සිටියේදී තමයි මෙම තරඟාවලියට සහභාගී වුණේ. එතකොට ඒ රුපියල් 25000ක දීමනා ලබා දුන්නේ ඔහු ජපානයේ සිටින විටද? එතකොට එහෙම නැත්නම් වෙන යම් ක්‍රියාදාමයක් සඳහාද? නෑ අපි ඔහු පුහුණුවේ මෙහෙම අපි අවසාන මේ තරඟාවලියට සූදානම් වුණාම තමයි අපි සංචිතගත කරලා අවසාන තේරීම් කමිටුවේ පරිසාධන මට්ටම් වලින් පදක්කම් වලට යන්න පුළුවන් කියන ප්‍රමාණයට ආවම තමයි අපි මුදල් දීම තීරණය කරේ. එහෙම නැත්නම් අපිට හැමෝටම දෙන්න බෑ. හැබැයි අමතන ඔව් පසුගිය වසරේ සමාන උදාහරණයක් ගත්තොත් දැන් මලල ක්‍රීඩාවේ අපේ ඉන්නවා ක්‍රිස්ටින්ද නේද? අපේ පිටරට ඉන්නවා. එතකොට අපේ මැරතන් දුවන කුරේ දැන් ඔය ඉන්න විදේශ රටවල. හැබැයි මේ රටේ අපි ඒ වගේ දුවන ළමයිට දෙන ගාන තමයි ඒගොල්ලෝ පිටරට ඉන්නවා එංගලන්තේ කියලා වෙනස් කරන්නේ. හැබැයි අපි ඒගොල්ලන්ට යවනවා ඒක. ඒ වගේ අපි සුදේෂ්ටත් අපි දුන්නේ අනිත් ක්‍රීඩකයන් චින්තනට දැන් චින්තන අපි ඉස්සර බැලුවම චින්තන උඩින් සුදේෂ් දෙකට ඉඳියේ. ඒ නිසා අපි චින්තනට දීපු ගානම අපි සුදේෂ්ටත් දුන්නා. මෙතන ප්‍රශ්නය ඇමතිතුමා ඒක නෙමෙයි. මේ අපි හංගවන්න හදන්නේ ඇමතිතුමා ගිය පාරත් පදක්කමක් ගත්ත දරුවෙක්. එදා ඉඳන් නේද මේ දරුවව ඉදිරියට ගෙනියන්න ක්‍රමවේදයක් හදන්න තිබ්බේ මේ පාර වෙනකොට කියන එක මේ. ඒක තමයි ප්‍රශ්නේ. කියන්නේ ඔහු තමන්ගේ දක්ෂතාව පෙන්නපු කෙනෙක්. සජීව ඒක කරන්නේ අපි නෙමෙයි ක්‍රීඩා සංගමය. අපිට කරන්න පුළුවන් ඔවුන් අපෙන් ඉල්ලනවා මේ අයට මොනවද දෙන්න ඕනේ. කැම ටික දෙන්න කියනවා. විටමින්ස් ටික දෙන්න කියනවා. මාසික දිරි දීමනා පෝෂණ දීමනාවක් දෙන්න කියනවා. ඒ සියල්ල අපි කරන්නේ.
පුහුණුකරුවෝ ඉන්නේ ඒගොල්ලන්ගේ පුහුණුව සාමාන්‍යයෙන් මේ ජාතික මට පුංචි අවස්ථාවක් දෙන්න. සාමාන්‍යයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයකට අපි කියමු මල්ලෝපර වේවා බරසිලින් වේවා අපි සාමාන්‍ය පුද්ගලයා වශයෙන් මේ ක්‍රීඩකයෝ දන්නවා. සාමාන්‍යයෙන් මාසිකට කොපමණ ප්‍රමාණයක් මේ නියුට්‍රිෂන් වලට කැම් බීම වලට කොච්චර ප්‍රමාණයක් යනවා කියලා මම හිතනවා දල වශයෙන්. ඒ එක එක ක්‍රීඩාව අනුව තමයි යන්නේ. දැන් මලල ක්‍රීඩා ජාතික සංචිතය ගත්තාම දැන් නදීකා ගත්තාම අපි නදීකට දුන්නා 50000. පුර නදීකාගේ නදීකා ගුවන් හමුදාවේද නැහැ. හමුදාය වැඩ කරන්නේ. එතකොට නදීකා ගත්තාම නදීකට රුපියල් 80000ක විතර මාසික දීමනාවක් හම්බ වෙනවා. නදීකට ඉන්න අපි දීලා තියෙනවා. නදීකාගේ කෑම ඔක්කොම අපි දෙනවා. ඒ සියල්ල අපි නදීකට දෙනවා. එතකොට ඇයට රුපියල් 80000ක් ඇයට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අපේ ජාතික මට්ටමේ ඉන්න අයට සාමාන්‍යයෙන් තමන්ගේ හමුදාවේ වැටුප දීලා සම්පූර්ණයෙන් නිදහස් කරලා දෙනවා ක්‍රීඩාවට. අපි මලල ක්‍රීඩා අපි ගත්තාම අපේ ඉන්න හොඳම 10-15 දෙනා ගත්තාම රුපියල් 60000ක් 55000ක් 60000ක් අපි ජාතක සංචිතය ඔක්කොම අපි ගාව තියාගෙන කන්න දෙනවා. ඒගොල්ලන්ට වෙනම අපි කැම ටික දෙනවා. ස්පෝර්ට්ස් මෙඩිසින් එකෙන් දෙනවා. සමහර නියුට්‍රිෂන්ස් ඒගොල්ලෝ අතින් ගන්නවා. හැබැයි මම තමයි ඒ ආර්පෙන් ගත්තාම ඔසේ සෑහෙන වෙලාවක් රැඳි සිටිනවා නුවරඑළිය සිට අසන්නියක් මම හිතන්නේ ගුරුවරියක් විය යුතුයි. ඔබ තුමියටයි මේ අවස්ථාව ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අයබෝවන්. ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම නුවරඑළියේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් කතා කරන්නේ. අවුරුදු කීපයක්ම මම දැන් මේ ළමයිව නුවරඑළියේ පවත්වන සෝනල් තරගවලට සහභාගී කරනවා. ඒ අවස්ථාවේදී අමතුමා මම දැකපු දෙයක් තමයි ගොඩාක් වෙලාවට ළමයින්ව ඒ තරගවලට සහභාගී වෙනකොට ඒ වගේ ජජස්ලා ඒගොල්ලන්ට ඕනේ ළමයි තමයි ඉස්සරහට ගන්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල ළමයිට කිසිසේත් මේගොල්ලෝ ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. එහෙම ගිහිල්ලත් ළමයි ගුරුවරුන්ගේ මේ ඝට්ටන වලට මැදි වෙලා කොහොම හරි ඉදිරියට ගිහිල්ලා ඉවර වෙලා ප්‍රොවින්ෂල් මීට් එකට ගියාම දැන් අපි නුවරඑළියේ හැටියට අපි ප්‍රොවින්ෂල් මීට් වලට යන්නේ නුවරට ගියාම නුවරවල තියෙන ඉහළ පාසල් වල ළමයි ඉස්සරහට ගන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. නියම දක්ෂතාවය තියෙන ක්‍රීඩිකාවට හරි ක්‍රීඩකයාට හරි ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. ඒක ඔව් මෙහෙමයි සාමාන්‍යයෙන් මේක ක්‍රීඩාවේ තියෙනවා. පුහුණුකරුවන්ගේ හැබැයි ඒකෙදි තමා ඕන කෙනෙකුට තමන්ගේ පළාත් අදාළ නිලධාරීන් ඉන්නවා ලියන්න පුළුවන්. හැබැයි ඔබට යම් අසාධාරණයක් කරනවා නම් ඔබ අපට ලිව්වොත් අපට ඒක හොයලා බලලා ඒක නිවැරදි කරන්න පුළුවන්. හැබැයි පොඩි පාසල් මට්ටමින් තරගාවලදී එහෙම වුණත් පළාත් මට්ටමේ තරගාවලදී සාමාන්‍ය ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් කියන එහෙම අසාධාරණයක් වෙනවා හරි අඩුයි. හැබැයි ඉතින් ඒත් වෙනවා නම් ඔබ අපට කිව්වොත් අපිට ඒක ගැන හොයලා බලලා නිවැරදි කරන්න පුළුවන්. අපි සූදානම් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලේ පොදු රාජ්‍ය මණ්ඩල සම්මේලන මූලස්ථානය පිළිබඳව අපි තිත් ඇත්ත විශේෂාංගයක් කළා. අපි බලමු ඒ විශේෂාංගය. ලන්ඩනයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ මූලස්ථානය ආර්ථික වාසි මත වෙනත් රටක පිහිටුවීම සඳහා මේ වන විට අවධානය යොමුව තිබෙනවා. ඊට සුදුසු රටක් තෝරා ගැනීම සඳහා සකස් කළ මේ ඇගයීම් වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව නම් ඊට සුදුසු නොවන බවයි. මෙරට ආරක්ෂාව අවදානම් තත්වයක පැවතීම ඊට හේතුව බවත් ඊට අමතරව ශ්‍රී ලංකාව දූෂණය අතින් ඉහළ රටක් බවත් මේ වාර්තාවේ දැක්වෙනවා. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ දූෂණය අතින් ඉහළම රටවල් ඇතුළත් රතු වර්ගීකරණයටයි. රටේ තියෙන සාමාන්‍ය දූෂණ තත්ත්වයන් ක්‍රීඩා පරිපාලනයටත් අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා. ඒ දූෂණ සිද්ධ වෙන ක්‍රමවේදයේ ලොකු වෙනසක් නැහැ. විශේෂයෙන්ම ක්‍රීඩා පරිපාලනයන් දේශපාලන අනුගත වීමක් ක්‍රීඩා පනත තුලින්ම වෙනවා වගේම ඒ නිසාම ක්‍රීඩා පරිපාලනය තුල වැඩි වශයෙන් දූෂණ සිද්ධ වෙන බවට සාධක මතුවෙමින් තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දූෂණය අතින් ඉහළ රටක් ලෙස නම් කිරීම ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නේ නැහැ. කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ශ්‍රී ලංකාව ගැන එවැනි ඇගයීමක් කිරීමට අනුමැතිය දුන්නේ කවුරුන්දැයි විමසා තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා නිල ඉල්ලීමක් කර නොමැති බවද ඔහුගේ ලිපියේ සඳහන්. මේ අතර ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අනිද්දා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලන මහා සභා රැස්වීමේදී එම වාර්තාව අභියෝගයට ලක් කරන බවයි. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම මෙරට ක්‍රීඩාවේ දියුණුවට හේතු විය හැකි බව හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ කේ.එස්. පීරිස් මහතා පෙන්වා දෙනවා. ඔවුන්ම එක කාලයකදී ප්‍රකාශ කරනවා ජාත්‍යන්තරයට මේ රට තුල දේශපාලන ඇඟිලි ගැන තියෙනවා, ස්වාධීනත්වයට අහිතකර තත්ත්වයක් තියෙනවා, ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා කියන කාරණය. දැන් ඔවුන් ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා එවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා මේක ඊටාම
හාස්‍ය ජනක තත්ත්වයක්. එවැනි අවස්ථාවක් අපිට අහිමි වෙනවා නම් මේ වගකීම සම්පූර්ණ NOC එකේ සභාපතිවරයා හා ලේකම්වරයා පැහැදිලිවම බාරගත යුතුයි. මොකද මේ අයට රට තුලම දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. රටේ ක්‍රීඩාවේ කීර්තිය ජාත්‍යන්තරය හමුවේ හැල්ලුවට ලක්වීම වළක්වාලීමට නම් ක්‍රීඩාවේ සුපිලිපන්න බව ආරක්ෂා කිරීමෙන් නොනැවතී රටම නිවැරදි කළ යුතු නොවේද? සංවාදයට විවෘතයි. ඇමතුමනි ඔබතුමාට ප්‍රශ්න තියෙනවා මේක මේ කොහෙන්ද මේ ශ්‍රී ලංකාව මේ වගේ වෙලා තියන්නේ කියලා ඔබතුමා අහුවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මේලනයේ තමන්ගේ පරීක්ෂණයකින් තමයි තමන් සොයා කරපු සොයා බැලීමෙන් මම දන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මේලනය මේ පරීක්ෂණය කොහෙන් හොයාගත්තද කියලා. දැන් අපිට ICC එක අපිට එවලා තිබුණා ඒගොල්ලන්ගේ ඔෆිස් එක හෙඩ් ඔෆිස් එක ලංකාවේ දාන්න කියලා. මුලින් ඔවුන් ඉන්දියාවට දාන්න කියලා කැමති වුණේ නැහැ. ලංකාවේ දාන්න එවලා අපිට එවලා තිබුණා ප්‍රොපෝසල් එකක් අපි දෙන ටැක්ස් බෙනිෆිට්ස් මොනවද කියලා. අපි කිසිම රටක් දෙන්නේ නැති අපි බෙනිෆිට්ස් වගේ ඒගොල්ලන්ට ලියලා යවුවා. දැන් අපි සාකච්ඡා කරගෙන යනවා ICC එක ලංකාවේ ප්‍රධාන කාර්යාලය දාන්න. ඉතින් මම දන්නේ ඉතින් ICC එක ලංකාවේ දානවා නම් ICC එකට ඒව අහුවෙන්නේ නැද්ද කියලා. ඉතින් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ICC එකට ඇත්තම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙට තියෙන අවස්ථා අඩුයි. මොකද රටවල් 12යි ක්‍රීඩා කරන්නේ. ඒකෙන් රටවල් 12යි ක්‍රීඩා කරනවා. නමුත් හොඳම රටවල් මේකෙත් ක්‍රීඩා කරනවා. මේ ලෝකේ බලවත්ම රටවල් ඒකෙත් ක්‍රීඩා කරනවා. හැබැයි මම දන්නේ මම නම් මොන පදනමක් මතද මේ තෝරාගත්තේ කියලා මම දන්නේ මමත් මේ දැන් කිව්වම තමයි දන්නේ. එනතුමා ඔය ICC එක ගැන කිව්වෙ හින්දා මම කියන්නේ ICC එකේ බලන්න ඇමතිතුමා වඩා යෝග්‍ය ඒගොල්ලන්ට. ඒක හොරකමද මේකද නෙමෙයි. ඒගොල්ලන්ට වැඩි ටැක්ස් බෙනිෆිට්ස් එහෙම දෙන හින්දා තමයි එක එක රටවල් හොයාගෙන යන්නේ. ඩුබයි වලට ගියෙත් ඒකයි. හැබැයි සංජීව මේ කියන විදිහට මහා දූෂිත එහෙම රටක් නම් එయ్య අපේ රට මේ නෑ මම කියන්නේ මේ මහා ලොකු දූෂණ තියෙනවා. මම හිතන්නේ මෙහෙමනේ ඒකේ පැවැත්වෙන නිලධාරීන් අනුව ඒක තියෙන්නේ දූෂිතව ඉන්නවා නම් දූෂිත රටකට එන්න පුළුවන්. දැන් ඒ දූෂිතව වෙන්න බෑනේ. ඒවාගේ මල්ලි නෙන්නේ එහෙම වෙන්න බෑනේ. කවුද මල්ලි කෙනෙක් ඉන්නේ කොහෙද? චන්ද්‍රරත්න එහෙම වෙන්න බෑනේ. නෑ මම අපේ ක්‍රිකට් බෝඩ් එක ගැන බෝට්ටුවේ ගත්තාම ගහන්නේ දූෂණ කරනු කියලා නේ. ඒකින්ද අපි කතා කරේ ක්‍රිකට් බෝඩ් එකේ නිශාන්ත රණතුංග ගත්ත එක තව කොමිටියක් ඉන්නවනේ. මං හිතන්නේ එතුමාටම ඒක බැර කරන එක වැරදි කියන එක. නෑ මං කියන්නේ එහෙම නෑ. අපි මේ ප්‍රශ්නෙට යමු එතුමා. දැන් මෙතුමා කියන්නේ ගිය පාර මේ අවෝඩ් එකක් දෙන්නෙක් කෙනා මේ අවුරුදු ගාන තුර ඔබතුමාලට බලා ගන්න තිබ්බා කියන එක. ඒක කොහොමද සංගමයයි කරන්න ඕන කියලා ඔබතුමා කියනවා. හැබැයි මොහුත් ජාතික මට්ටමේ ක්‍රීඩකෙක්. ඉතින් මං හිතනවා ඒක ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබු ක්‍රීඩකෙක් බලා ගැනීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශයට නැහැ කියනවා නම් ඔබතුමා අපි ඒක පිළිගන්නම්. හැබැයි අපි විශ්වාස කරනවා ඔබතුමාලගේ වගකීමක් තියෙනවා මේ කාලේ එතුමාව බලා ගන්න. ඊට පස්සේ ඔබතුමා කතා කරා අලුත්ම ප්‍රතිපත්ති ගැන. ඔබතුමා මෙහෙම ක්‍රීඩාංගන බොහොම හොඳයි. මොකද අපි හරි සතුටුයි ඒව ගැන. හැබැයි වැඩේ තියෙන්නේ මේ කරන අලුත් ප්‍රතිපත්තියේ කාලයක් යනකොට මේවා ක්‍රියාත්මක වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්න. ඔය පාසල් ක්‍රීඩා පාසල් පටන් ගත්තනේ එතුමා. මේ ළඟදී අපි ගියා වලල ක්‍රීඩාව මේ පාසල්ට. ගියාම අපි ක්‍රීඩාංගනේ දැක්කා. ඔබතුමා ඒක හදන්න යනවා කියලා අපිට ආරංචි වුණා. පින් සිද්ධ වෙන වැඩක්. මම හිතන්නේ ඒක කරන්න ඕනේ. හැබැයි එතනින් එහාට ගියාට පස්සේ අපි දැක්ක දේ තමයි අපි ගියාම හොස්ටල් එකට කන්න දෙන දේ දැක්කම උදේට බතුයි පරිප්පුයි. ඒ වගේ අර පෝෂිත ආහාර නැහැ. ඉතින් අපිත් කිව්වේ දරුවනේ මේවා දෙනකන් බලන් ඉන්න එපා. ඔයගොල්ලෝ ගහකින් නැගලා මේ පොලොස් කැටයක් කොස් කැල්ලක් මම වගේකට 100ක් එකයි. මේ ක්‍රීඩා පාසල් කන්සෙප්ට් එක ඉතාම හොඳ එකක්. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශය ඒක පහුගිය කාලේ සම්පූර්ණයෙන් අතෑරියා. නමුත් මම බන්දුල කොනද නැමතුමාට මේ ගැන වෙනම සාකච්ඡා කළා. දැන් අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා රුපියල් 4000ක් ළමයෙකුට දෙනවා අපි දැන්. කියන්නේ දැනට දෙන්නේ 1500 කැමරට. ඒක 4000කට වැඩි කළා අලුත් කැබිනට් පත්‍රිකාවක් ආවා. ඒ වගේම ඇමතුමා ක්‍රීඩා පාසල් 25 විදුහල්පතිවරු ගෙනල්ලා නැවතත් ඒක ගොඩනගන්න ඇමතුමාත් මමත් එකට ඉඳගෙන දශමාන දෙකක් වෙනවා අපි සාකච්ඡා කරා. දැන් අපි ඒක හදනවා. මම දිගින් දිගට ඔක කතා කරපු දෙයක් අධ්‍යාපන අමාත්‍යාංශ අවධානය යොමු වෙන්නේ නැහැ. හැබැයි දැන් එතුමාට මේක අපි තත්ත්වය හොඳට පැහැදිලි කරාම එතුමා එකඟ වෙලා දැන් අපි ඔබ කියනකට 100ක් එකඟයි මම. ළමයිට කැමරේ හරියට හම්බ වෙන්නේ නැහැ. ඔබ කියන්නේ මේක 25ක් තිබ්බා. දැන් අඩු ගානේ 5ක්වත් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ හරියට නේ. ක්‍රීඩාමතුමනි විශේෂයෙන් මේ ඔබතුමාගේ ප්‍රශ්නත් එක්ක මේක සම්බන්ධයි. මේ වලලේ ක්‍රීඩාංගණය අපි නිර්මාණය කරනවා අමාත්‍යාංශ විසින්. මේ අමාත්‍යාංශ විසින් නිර්මාණය කරන ක්‍රීඩාංගන හෝ ඉදිකිරීම වලදී කාටද මේ කොන්ත්‍රාත්තු ලබා දෙන්නේ? සාමාන්‍යයෙන් අපි පළාත් ක්‍රීඩා සංකීර්ණ හදපු ඒවා අපි දීලා තියෙන්නේ CCB එකටත් SCC එකටත්. දිස්ත්‍රික් ක්‍රීඩාංගන අපි ටෙන්ඩර් කරලා කොන්ත්‍රාත්කරුවන් තෝරගෙන දීලා තියෙනවා.
ඒ මොකද විශේෂයෙන් CCB ECB කියන්නේ ආණ්ඩුවේ රාජ්‍ය ආයතන දෙක. CCB එක රාජ්‍ය නිර්මාණ නීතිගත SCC එකයි CCB දෙකම රාජ්‍ය ආයතන දෙක. ඔව් ඒ දැන් ඔබතුමා මේ පෙන්වන්නේ රජයේ ආයතන මේවා කරන්න කියලානේ. පළාත් ක්‍රීඩා සංකීර්ණ අපි දුන්නේ ලොකුවා දුන්නේ අපි රජයේ ආයතන වලට. ඔව්. දිස්ත්‍රික් ක්‍රීඩාංගන ටික ටෙන්ඩර් කරලා හැබැයි ඉතින් අපි දැක්ක දේ තමයි දැන් ඔබතුමාට වගකීමෙන් මම මේ කියන්නේ මේ අපි දැන්නට ඉංජිනේරු සංස්ථාවේ ඒවා කිව්වට එහෙන් එන්නේ පෞද්ගලිකයනේ මේවා නිමවන්නේ ඒ ආයතනය නෙමෙයිනේ. එතකොට දැන් අපි දැක්කා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩාංගන හදද්දිත් මේ සිද්ධිය වුණා. අර කියන්නේ ජාතික මොනවාද ආණ්ඩු සම්බන්ධ වෙලා කරනවා කිව්වට අවසානයේ මේ පිටිපස්සේ ඉංජිනේරු සංස්ථාවේ කිසිම කොටේෂන් එකක් නැහැ. මෙහෙන් කිව්වම එමෙතුමා එහෙන් හදනවා. එහෙම තමයි ප්‍රශ්න ආවේ. ඒක හින්දානේ මුදල් ගෙවුන්නේ නැත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නේ දිත් එමෙතුමා. අපේ ක්‍රීඩාංගන වල නම් අපිට එහෙම අපි හදපු ක්‍රීඩාංගන 4යි අපි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. දැනට දැන් අපේ එකෙන් 3ක් ඉවරයි. දිගන, බදුල්ල සහ ඒ දෙක අපි දැනටමත් ඉවරයි. ඉතින් ඒ නිසා අපිට බාර දීපු වගේ අපිට එහෙම ලොකු ගැටලු නැහැ. අනුරාධපුර ඉවරයි 3ක්. ඒ තුනේම පෞද්ගලිකාංශය හදලා තියෙන්නේ. මම කිව්වොත් මම ඒ ડોකියුමන්ට්ස් එක පෙන්නුවොත් ඔබතුමා පෞද්ගලිකාංශය කියලා කියන්නේ ඔබ ඒ වගේ සමහර ඒවා ඒගොල්ලෝ සබ් දෙනවා. ඒක තමයි. ඉතින් මේවද අපිට ඒක ගන්න බෑ. ඉතින් දැන් අපි දැන් රටේ අනෙකුත් ගත්තත් ප්‍රධාන ටෙන්ඩර්ස් තියෙනවා විදේශීය සමාගම් විසින් ඒ ටෙන්ඩර් අරගෙන ඕන් තාක්ෂණික හරිම දේ කරලා ඒව සමහර දේවල් සබ් දෙනවා. ඉතින් ඒක තමයි රටේ ක්‍රමය. ඒව අපිට නවත්තන්න බෑ. නෑ මම හිතුවා එතකොට ඔබතුමාගේ මූලික අරමුණ ඉෂ්ට වෙනවා මම මේව කරන්නේ කියලා. නමුත් එහෙම නෙමෙයි. මම එහෙම කියන්නේ නෑ. එහෙම කියන්නේ නෑ. මම එහෙම කියන්නේ නෑ. මම මේක පිළිගන්නවා මේ ඒ අය සබ් දෙනවා. දැන් ගත්තාම දැන් මහාමාර්ග අමාත්‍යාංශය ගත්තම සමහර වැඩ තියෙනවා. ඕගොල්ලෝ කාපට් එකයි ඒව ටික ඔක්කොම දාලා බොරළු ටික අදින එක පස් කපන වැඩ ටික කාණු සුද්ධ කරන එක සබ් දෙනවා. එහෙම තියෙනවා තාක්ෂණික නැතිපැති දේවල් සබ් දෙනවා. ඒ රටේ ක්‍රමය තියෙන හැටි අපි නෙවෙයි එදා ඉඳලා ආපු ක්‍රමද ඒ සංජීවිත. විශේෂයෙන් 2017 ආසියානු යෝන් ක්‍රීඩාවල පැවැත්වීමට නියමිතව තියෙනවා. ඒ සම්බන්ධව දැන් මොකද තියෙන තත්ත්වය? ආසියානු යෝන් ක්‍රීඩා උළෙල සඳහා දැනට කමිටු දෙකක් විසින් කටයුතු කරගෙන යන එක කමිටුවක් තමයි මේ තරඟාවලියේ සූදානම. ඒ කියන්නේ ක්‍රීඩාංගන ඉදිකිරීම ඒ පැත්ත. එතකොට මට තියෙන එක තමයි මේ ක්‍රීඩාවලිය සඳහා සූදානම. ඉතින් අපි මේ වෙනකොට මේ ක්‍රීඩාවලිය සඳහා ලංකාවේ පෞගේ කාලේ මම ලංකාවේ පළාත් 9ටම ගියා. ගිහලා පළාත් ක්‍රීඩා මතුරුත් අපිත් ඒකාබද්ධ වෙලා අපි වැඩසටහන් කරා. අපි දැන් පළවෙනි වටේ ළමයි තෝරාගෙන කලාප මට්ටමින් ඒ කියන්නේ වයස එක තෝරාගෙන අපි දැන් ඒ ටික කරගෙන යනවා. එයාට උපකරණ ටික දීලා පුහුණුවීම් කරගෙන යනවා. අපේ වැඩපිළිවෙල ක්‍රීඩාව පැත්තේ කියන්නේ අපිට තියෙන්නේ මේ තරඟාවලිය පැවැත්වීමේදී උපරිම පදක්කම් ප්‍රමාණයක් ලබා ගන්න. තරඟාවලිය මෙහි පැවැත්වීම අනිවාර්යයෙන්ම කරනවද? අනිවාර්යයෙන්ම වෙනවා. දැන් අපේ මුලින් අපිට පොඩි ගැටලුවක් තිබුණා. නමුත් දැන් අපි තරඟ කීපයක් කොළඹට ගේන්න තීරණය කරා. මුලින් සියල්ලම හම්බන්තොට පවත්වන්න තීරණය කරේ. දැන් මලල ක්‍රීඩා පිහිනුම් වැනි පාපන්දු වැනි ක්‍රීඩා කීපයක් අපි කොළඹට ගෙනාවා. ඒ නිසා දැන් අපිට ගැටලුවක් නැහැ. අපි දැන් ඒ කටයුතු කරගෙන යනවා. අපිට පුළුවන් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හිමිසිරි ප්‍රනාන්දු මහත්මයා මේ තරඟාවලිය සම්බන්ධව ප්‍රකාශ කළ අදහස් වලට තරඟාවලිය 2018 ලංකාවේ ඒ සත්කාරක භාවයේ අහිමි වුණාට පස්සේ එක්තරා දවසක මට ජනාධිපතිතුමා කිව්වා මේ අපිට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය අහිමි වීමෙන් ඇතිවෙච්ච මේ අවමානය මකා ගන්නට පුළුවන් වෙන මොකක් හරි ලොකු එකක් හිමිතරි අරගෙන එන්න කියලා. ඉතින් මම ඒ ගමන ජනාධිපතිතුමාට කිව්වා සර් මේ මේකක් තියෙනවා. මේක හැබැයි ටිකක් මිල මුදල් ඉතාමත් අධික විදියට වැය කරන්නට වෙන දෙයක්. මම මේක ගන්නද? ජනාධිපතිතුමා කිව්වා කමන්නේ නැහැ. මමනේ මුදල් ඇමති මම ඔයාලට සල්ලි දෙන්නම්. ඔයා මේක ගිහලා අරගෙන එන්න. ඔය තව එකක් අමතක කරන්න එපා. මේ රටේ ජනාධිපති තමයි මේ රටේ මුදල් ඇමති. ඒ ජනාධිපතිතුමාගේ මුදල් ඇමතිතුමාගේ අවස්ථාවේ නිසා තමයි අපි මේක ගත්තේ. ඒක නිසා මේක කිරීමට අවශ්‍ය වන මුදල් පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. අපිට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මම සමාව ඉල්ලනවා මේ වෙනතුරුත් අපිට යම්කිසි දෙයක් සැලකිය යුතු දෙයක් කරන්නට බැරි වෙච්ච එක ගැන. නමුත් මේ ඉදිරි කාලය තුල අපිට මේක කරන්න පුළුවන්. ඒ ගමන තමයි කිව්වේ මාස 6ක් දෙන්න බෑ. මම මාස 6ක් කිල්ලෝ. මාස 6ක් දෙන්න බෑ. මාස 3ක් දෙන්නම්. ඒ මාස 3 ඇතුළත ඔප්පු කරන්න ක්‍රියාවෙන් කරලා පෙන්නන්න අපිට මේක කරන්න පුළුවන්. මේ සියලුම තරඟාවලීන් මේ සියලුම ක්‍රීඩා අපි හම්බන්තොට කරන්න ගියොත් එහෙනම් අපි ලොකු අමාරුවකට වැටෙනවා කියලා. මොකද සාමාන්‍යයෙන් මේ තියෙන රටවල් 45කින් සහභාගී වෙන 5000ක් පමණ ක්‍රීඩක ක්‍රීඩිකා මන්ත්‍රා නිලධාරීන්
මේ තරඟාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය පහසුකම් සලකනකොට ඒ තරඟාවලියෙන් පවත්වන ගෘහස්ත ක්‍රීඩාංගන විතරක් නෙමෙයි පුහුණු වීම සඳහා අපි ගෘහස්ත ක්‍රීඩාංගන සපයන්න ඕනේ. සාමාන්‍යයෙන් දල වශයෙන් ප්‍රතිශතය වෙන්නේ ක්‍රීඩා තරඟාවලිය පවත්වන ක්‍රීඩාංගනයක් හදනකොට පුහුණු කටයුතු සඳහා ඒ වගේ ක්‍රීඩාංගන 4ක් හදිය යුතුයි කියලා. හරි. ඉතින් මේක මට හුඟා බොහෝ කල් යනකම් මට මේක තේරුම් කරන්න බැරි වුණා අපේ සංවිධායක කමිටුවට ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ. අන්තිමට තේරුම් ගත්තට පස්සේ අපි යෝජනා කළා. එහෙමනම් මේ දැනට යෝජනා වෙලා තියෙන ක්‍රීඩා 18න් 3න් එකක් අපි හම්බන්තට තියලා අනෙක් 3න් දෙක අපි කොළඹට ගියමු. වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද කොළඹ තියෙන ගෘහස්ත ක්‍රීඩාංගන පවා අවුරුදු 25කට වඩා පැරණි විශේෂම සුගතදාස ක්‍රීඩාංගනයේ සුගතදාස තේනුම් තටාකේ වගේම සාන්ත ජෝසප් සාන්තෝම විශ්වවිද්‍යාලයේ ගෘහස්ත මේ හැම එකම පරණයි. හැබැයි අපිට ඒවා කරන්න පුළුවන්. අපිට ඒවා වැඩි දියුණු කරන්න පුළුවන් මුදල් තියෙනවා නම්. මේ අපේ තියෙන මේ අපිට තියෙන මිනිස් සම්පත් එක්ක Inside Sports විශේෂයෙන්ම මේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල ශ්‍රී ලංකාවේ පවත්වන්නට අපි උත්සාහ කළා. ඒක අපිට අවමානයක් විදිහට තමයි මේ දැන් මෙතුමා සඳහන් කරන්නේ. ඒ උත්සාහය ඇත්තෙන්ම අතිශය විශිෂ්ටයි. ඔබතුමා සහ ජනාධිපතිතුමාගේ උත්සාහය. මොකද ඔබතුමා හිතන්නේ මේක අපිට කිසියම් ප්‍රමාණයක අවමානයක් වුණාද? ඒකෙන් ගැලවෙන්න අපි මේ යෝන් ආසන ක්‍රීඩාවල පවත්වනවා. නෑ අපි රටක් හැටියට අපි යම් තරගාවලි රටට ගේන්න ඕනේ. අපි උත්සාහ කරා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවට ලබා ගන්න. නමුත් අපිට ඒක ලබා ගන්න බැරි වුණා. ඉතින් ඒ වෙලාවේ අපිත් ජනාධිපතිතුමාට යම් තරගාවලියක් රටට ලැබෙනවා නම් හොඳයි. මොකද ඒකේදී අපිට අපි නියෝජනය කරන රට හැටියට අපිට විශාල ක්‍රීඩකයන් පිරිසක් සහභාගී කරවන්න පුළුවන්. අපිටත් ඒකේ අවස්ථාවල් ගොඩක් ලැබෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ තරගාවලියට අපි ඉල්ලුම් තැබුවේ. ඒ අනුව ආසියානු තරගාවලිය අපිට ලැබුණේ ඒ අනුව තමයි. හැමතෙමනේ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට ඔබතුමා මේ සඳහා මැදිහත් වීමක් නැද්ද? ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාද මේ තරගාවලිය ගෙන්න උනන්දු උනේ කැපවුනේ ඔබතුමා ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට? නෑ අපි සම්බන්ධ වෙලා නෑ. අපි අමාත්‍යාංශය පැත්තෙන් ඉල්ලීම් කිරීම පමණයි. නමුත් මෙවැනි තරගාවලිය ගෙන ගැනීමේදී ලොකු කාර්යභාරයක් කරන්නේ ඔලිම්පික් කමිටුවයි. මොකද ඒ නිලධාරීන් තමයි සම්බන්ධ වෙන්නේ. ඔවුන් තමයි මේ තරගාවලිය වලට ඇත්තම ගත්තාම පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලිය ගත්තාම ඡන්ද ටික ගන්න ගියාම ඒ අයගේ අතරේ තමයි මේ ඡන්ද ටික තියෙන්නේ. ඒ නිසා උන්ට තමයි ඒ අපේ රජයක් තිබ්බත් රටක් තිබ්බත් මොන බලය අපිට තිබුණත් විධායක බලය තිබුණත් අපිට මොනවත් කරන්න බෑ. උන් තමයි තීරණය කරන්නේ. අමතුමනේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසා සිටියා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල වලට පදක්කම් ලබා ගැනීමට වඩා අත්දැකීම් ලබා ගැනීම තමයි මේ තරම් ක්‍රීඩකයන් පිරිසක් සහභාගී කරන්නේ කියලා. කවද වෙනකම් මේ දේ වෙයිද? හැමදාම අත්දැකීම් ලබා ගැනීම විතරක් කරන්නේ. අපිට නෙමෙයි මම ඔබට ඒක තමයි කිව්වේ මේ සඳහා අපි පහුගිය කාලේ මේ සියලු අත්දැකීම් ලබාගෙන අපි අඩුපාඩුකම් හදාගනිමින් අපි යනවා. දැන් ඔබට අපි කිව්වා වගේ කිව්වොත් මට ඒකට පොඩි කාලයක් අවශ්‍යයි. අපි දැක්ක පහුගිය කාලේ මේ පරාජයන්. අපි ඔබට එක්ක දැන් යටිතල පහසුකම් පැත්තෙන් ගත්තොත් ඉතින් ජාතික වැඩසටහනක් තිබ්බේ නැහැ. ඉතින් මම දැක්කා එන හැම එක එක දැන් අමාත්‍යාංශයේ එක එක කෙනාට ඕන විදිහට සල්ලි දාලා තිබ්බා එක එක පැතිවලට. හැබැයි අපි දැන් යටිතල පසුකම් සඳහා ජනාධිපතිතුමාට කියලා එක ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඉඳලා එන අපි දැන් ක්‍රමවේදයක් හැදුවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබ්බේ නැහැ. අපේ අඩුම ගානේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතුමා එකට ඉඳලා නැහැ කවදාවත්. එකට ඉඳගෙන තීරණ අරගෙන නැහැ. පළාත් සභාවේ ක්‍රීඩා ඇමතුමයි රටේ කවදාවත් එකට ඉඳගෙන නැහැ. දැන් අපි මේ ජාතික ප්‍රතිපත්තිය හදලා පළවෙනි වතාවට රටේ ක්‍රීඩා ඇමතුමාත් අධ්‍යාපන ඇමතුමාත් පළාත් ක්‍රීඩා ඇමතුරු නම දෙනත් එකට ඉඳ ගන්නවා. එකට තීන්දුව ගන්නවා. අපි මේ කටයුතු දැන් කරගෙන යනවා. ඉතින් ඒ වගේම අපි දැන් ක්‍රීඩා සංගම් වල පහුගිය කාලය පුරා ගොඩක් අඩුපාඩුකම් තිබ්බා. සමහරු එක තැනම නිලධාරීන්දී අවුරුදු ගණන්. අපි ක්‍රීඩා පනත රෙගුලාසි වෙනස් කරලා ක්‍රීඩාවට ඔබින විදියට අපි රෙගුලාසි වෙනස් කළා. පහුගිය කාලේ වුණත් ඔය ලොකු ආందోලනයක් අපේ රෙගුලේෂන්ස් වලට ගැව්වේ. මොකද අපි ටිකක් හිර කරා. අපි දැක්ක පහුගිය කාලේ ක්‍රීඩා සංගම් අපේ මේ පරාජයන් වලටත් ක්‍රීඩා පනතේ යම් අඩුපාඩුකම් තිබ්බා. අපි ඒවා ගෙනාවා. අපේ ක්‍රීඩා පනත අපි සංශෝධනය කරා. අපි තරඟ අපිට තිබ්බ ලොකු ප්‍රශ්න තිබ්බ තහනම් උත්තේජක භාවිතේ. අපි ඒවට අවශ්‍ය අනපනත් නීති ගෙනාවා. ඊළඟට දැන් අපිට තවත් තියෙන ප්‍රශ්නයක් තමයි තරඟ පාවා දීම. දැන් ඔබට කිව්වොත් බොහොම අත්‍යවශ්‍යයෙන්ම මේ රුපියල් 10000ට 15000ට තරඟ පාවා දෙනවා අපි අද ක්ලබ්ස් මට්ටමින්. අහුවෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි තරඟ පාවා දීමේ පනත ගේනවා. ඒතර පාසල් වලට අපි ක්‍රීඩාව අනිවාර්ය කරනවා. ඒ වගේම ලබන අවුරුද්දේ ඉඳලා විෂයක් හැටියට අපි ක්‍රීඩාව ගේනවා. ඒ වගේම අපි
ඉගෙන ක්‍රීඩා වේදන ළමයින්ට විශ්වවිද්‍යාලවලට යනකොට ඇතුළත් වෙන්න අවශ්‍ය පහසුකම් දෙන්න. ඒ වගේ මෑත කාලේ අපි ගොඩක් මේවට ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපි ඔලිම්පික් පදක්කම් ගත්තොත් අපි ඩන්කන් වයිට් 40 ගණන් වල ගන්නවා ඊට පස්සේ සුසන්තිකා ගන්නවා 90. හරියට නිකන් වැරදීමකින් අපිට පදක්කමක් ආවා වගේ. වෙන රටවල් එහෙම නෙවෙයි. 80 ගත්තා නම් 84 වැඩි. 88 වැඩි. අපේ එහෙම නැහැ. ඒ නිසා අපේ මේ සිස්ටම් එකේ තියෙන ක්‍රමවේදයේ ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි මට පුළුවන් දේ මගේ කාලය තුල අපි කරපු දේ තමයි අපි මේකේ ඒ අඩුපාඩුකම් ටික අපි හදාගන්න උත්සාහ කරා. ඒ නිසා අපි දැන් යටිතල පහසුකම් ටික හදනවා. අපි විනය සංගම් වල අපි විනය හදාගෙන එනවා. අපි දැන් ඒ ටික හදන් එනවා. ඉතින් මේකේ ප්‍රතිඵල අවුරුදු 2-3 ගන්න බැරි වෙයි. හැබැයි මම විශ්වාස කරනවා දැන් ඔබට උදාහරණයක් ගත්තොත් මම දැන් මේ යටිතල පහසුකම් හැදීම සංජීව දැන් මේකේ තියෙන වටිනාකම දැන් මම අමාත්‍යාංශය බාර ගන්නකොට අපේ රටේ දිස්ත්‍රික්ක 5ක පිහිනුම් තටාක තිබ්බේ නැහැ. ඔබ පිළිගන්නේ නැහැ කුරුණෑගලට ස්විමින් පූල් එකක් නැහැ. පුත්තලමට ස්විමින් පූල් එකක් නැහැ. මොනරාගලට ස්විමින් පූල් එකක් නැහැ. ඒ කියන්නේ මේ දිස්ත්‍රික්කෙටම නැහැ. හැබැයි අපේ රටේ මේ තියෙන පිහිනුම් තටාකවල ළමයි පිහිනුවේ 2000යි. ස්විමින් ෆෙඩරේෂන් එකේ රෙජිස්ටර් වෙලා ස්විමින් කරේ ළමයි 2000යි. මම නාවලපිටියයි කුරුණෑගලයි පුත්තලමයි ස්විමින් පූල්ස් තුනක් හදුවා මීටර් 25. මේ තුන හදලා 1000ක් පීරන්න අලුතෙන් ආවා. මේ පිහිනුම් තටාක තුන ඉදිවීම තුළ 1000ක් අලුතෙන් ආවා. මම ඔබට කියන්නේ දැන් අපි 25ක් හදනවා ලංකාවේ ස්විමින් පූල්ස් මීටර් 50යි. ඒතර ඔබ හිතන්න එකකින් අවම 300ක් 500ක් විතර එනවා ස්විමින් වලට අවම 300ක් කරනවා. අවම 300ක් එනවා කියන්නේ 7500ක් අලුතෙන් ක්‍රීඩකයෝ මේ ක්‍රීඩාවට එනවා. දැන් ඔබට කිව්වොත් මම මොහොතක් දෙන්න කුරුණෑගල ගැන ඔබ කතා බහ කළා. කුරුණෑගල සිට ඉන්නවා ආනන්ද දුරකථනයේ ඔස්සේ ඔබටයි මේ අවස්ථාව ආනන්ද ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ආනන්ද මම කියාගෙන ආවේ කියන්න දුන්නා. ඔබට අවස්ථාවක් තියෙනවා. ආනන්ද ඔබගේ අවස්ථාව ලබා ගන්න. අමතුමා ඔව් කියන්නේ. අමතුමා ඔබ අහගෙන ඉන්න. ඔව් අමතුමාට සංජීව මාත්‍ර කතා කරලා දෙන්නට උත්තර දෙන්න කියලා කියන්නේ දැන් ඔබතුමාලා ක්‍රීඩාව ගමට යනවා කියලා කියනවා. නමුත් මේ කුරුණෑගල නගත්තම කුරුණෑගල කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නගරයක්. නමුත් ඒකේ ඔය ක්‍රීඩකයන්ට සහ ඔය ක්‍රීඩිකාවන්ට කිසිම පහසුමක් නැහැ. ක්‍රීඩා පිටියක්වත් නැහැ. අඩුවන දුවන්න ක්‍රීඩා පිටියක් නැහැ. දැන් ඔබතුමාලගේ ක්‍රීඩා පිටියක් නැහැ. ඔබතුමාලගේ පළාත් ඔබතුමාලගේ ගමට ක්‍රීඩා කරගෙන යනකොට අමතුමා සංජීව මාත්‍ර කියන්නේ දැන් අපේ පැතිවල නම් කිසිම පහසුකමක් නැහැ. අපි දැන් පුහුණු කරු වෙලා ඉන්නවා. නමුත් මේ පුහුණු කරුවල කිසි ඇගීමකුත් නැහැ. ක්‍රීඩිකාවන්ට කිසිම ඇගීමකුත් නැහැ අමතුමා මේක දැන් අපි ඔබතුමා කියන්නේ අපි දැන් කුරුණෑගල ඔබ කියන එක මම එකගයි දක්ෂ ක්‍රීඩකයෝ බිහිවෙච්ච ප්‍රදේශයක්. කුරුණෑගල පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කරන්න අපිට ඉඩමක් නැහැ. අපි අවුරුදු 1කමාරක් සටන් කරලා බොහොම අමාරුවෙන් අපි කුරුණෑගල ප්ලාන්ටේෂන් එකෙන් දැන් අකර 15ක් අපි ගත්තා. අපි ඉදි වෙනවා. ඊටාම කඩිනම මේ අවුරුද්ද අපි වැඩේ පටන් ගන්නවා. මම කියාගෙන ගිය සංජීව මේ යටිතල පහසුකම් ඉදීවිතම මිනිස්සු හොඟක් හිතා අපි පිට්ටනි හදනවා කියලා. අපි කොන්ත්‍රාත් කරනවා කියලා. ඒක පුද්ගලික හැබැයි ඒක නෙවෙයි. දැන් කොට වැඩි විශාල ක්‍රීඩකෝ ප්‍රමාණයක් බිහි වෙනවා මේකේ. දැන් ඔබට මම කිව්වොත් මම නාවලපිටියේ මගේ ක්‍රීඩාංගණය හැදුවා. සංජීව මම නාවලපිටියේ ක්‍රීඩාංගණය හදනකොට මගේ පරණ ක්‍රීඩාංගණේ ක්‍රීඩා කරේ 200යි. දැන් ඒ ක්‍රීඩාංගණය පාවිච්චි කරනවා 2000ක්. ඒ ක්‍රීඩාංගණය පාවිච්චි කරනවා 2000ක්. කියන්නේ ජීවිතේට දැන් නාවලපිටියේ පීඩු තටාකයක් දැකලා නැහැ. ස්විමින් කරලා නැහැ ළමයි. අපේ 400ක් ස්විමින් කරනවා නාවලපිටියේ දැන්. බැඩ්මින්ටන් රැකට් එකක් අල්ලලා නැහැ. 142ක් බැඩ්මින්ටන් ගහනවා අපි. ජීවිතේට බාස්කට් බෝල් ගහලා නැහැ. ළමයි 100 ගණන් බාස්කට් බෝල් ගහනවා දැන් අපි. රග අපේ නාවලපිටියේ බෝලයක් දැකලා නැහැ. දැන් ඉස්කෝල 14ක රග ගහනවා. හරි මම ක්‍රීඩාමති වෙන්න කරේ නාවලපිටියේ ඉස්කෝලේක ක්‍රිකට් ගැහුවේ නැහැ. ඉස්කෝල 12ක් දැන් ක්‍රිකට් ගහනවා. හැබැයි සංජීව මේ යටිතල පහසුකනුත් එක්ක විශාල ප්‍රමාණයක් ඔබ හිතන්න මේ පළාත් ක්‍රීඩා සංකීර්ණ 25 දිවීමත් එක්ක ලොකු ප්‍රමාණයක් ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. ඒතකොට එතන තමයි දැන් ඔබට උදාහරණයක් වශයෙන් ගත්තොත් පාපන්දු. අවසාන කාලේ වෙනකොට ක්ලබ්ස් 300ට ගියා. දැන් අපේ අලුත් concept එක ලීග් 100යි ක්ලබ්ස් 2500යි. උතුරු නැගෙනහිර විතරක් සංජීව අපේ ටූර්නමන්ට් එකේ 795 ක්ලබ්ස් ආවා. මේ එක ක්ලබ් එකක් ඔච්චර කල් ආවේ නැහැ. ඔහේ ගමේ ගහලා හිටියා. හැබැයි මේක ඉන්නවා සංජීව මිනිස්සු. මේවා ගේන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේවා ව්‍යාප්ත කරලා පහසුකම් දීලා ක්‍රීඩකයෝ ගෙනෙල්ලා එතනින් හොඳම දරුවෝ ටික තෝරගන්න. ඒ නිසා මම පුංචි අවස්ථාවක් දෙන්න. ක්‍රීඩාමන්තුමා දැන් ඔබතුමාගේ ඊළඟ සූදානම ආසියානු ක්‍රීඩාවල. එහෙමද? ඔව්. ආසියානු ක්‍රීඩාවලේ විශේෂයෙන්ම 2010 ග්‍රැන්ඩ් ෂෝ වල පැවති ආසියානු ක්‍රීඩාවලට අපිට එකම පදක්කමක්වත් ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒකෙන් පසුව ඔබ විශේෂයෙන්ම පරීක්ෂණ කමිටුවක් පැවැත්තුවා. ගුණසේකර වාර්තාව. ඒකේ ප්‍රතිඵල මොනවද? ඒකෙන් අපිට පුළුවන් වේද කොරියාවේදී පදක්කමක් ලබා ගන්න? පදක්කමක් නෙවෙයි. ඒකේ අපි මේ පාර අපිට පළවෙනි වතාවට අපිට රග ක්‍රීඩාව සවන සයිඩ් අපිට
ආසියානු තරගාවලියේ අපිට තරඟ කරන රටවල් එක්කම බැලුවම අපිට හොංකොං අපිට දිනන්න පුළුවන්, අපිට ජපාන් විතරයි අපිට අමාරු. ඒ නිසා අනිවාර්යෙන් අපිට සත් සමාජික රග තරගාවලියේ පදක්කමක් ලබා ගන්න පුළුවන්. අපි සංජීව හොඳ ක්‍රිකට් ටීම් එකක් මේ පාර තේරුවා. වෙනද අපි ඔහේ ටීම් එකක් කැවුවේ ඒෂියන් ගේම්ස්. මොකද ඉන්දියාව හොඳ ටීම්ස් අපිට එවන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අනිවාර්යෙන් ක්‍රිකට් අපිට මෙඩලයක් එයි කියලා. මලල ක්‍රීඩා අපිට බොහෝ වෙලාවට පදක්කම් එකක් නම් අනිවාර්යෙන් අපිට ලැබෙයි. අපි දෙකක් මල්ල ක්‍රීඩා සංගමය නම් ලොකු ගණන් කියනවා. මම නම් එහෙම පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මගෙත් එක සමාන එකඟ වෙයි. අපිට පදක්කම් දෙකකට වගේ ප්‍රමාණයකට සීමා වෙන්න පුළුවන්. අපිට පදක්කම් 4ක් හෝ 5ක් ආසියානු තරගාවලියේ අපිට යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. 4ක් හෝ 5ක් අනිවාර්යෙන් ආසියානු තරගාවලියේ අපිට ලබා ගන්න පුළුවන්. ඔබතුමා මම කී හිතේ ඔබතුමා කියපු කතා දැක්කම හරි ආසයි. ඇත්තටම මෙහෙම දියුණු වෙනවා දැන් පේනවා අපිට. හැබැයි සබෑ තත්ත්වය ඕක නෙමෙයි ඔබතුමා. කොළඹ ගන්න පොඩි වැඩි උදාහරණ ඕනේ සුගතදාස ක්‍රීඩාංගණය ගන්නවා ඔය සංකීර්ණේ. හැබැයි දරුවට එතනට ගිහින් ක්‍රීඩා කරන්න රුපියල් 50ක 500ක ඕම ගාණක් ගෙවන්න ඕන ඉස්කෝලේ. එතකොට එදා කතා කරලා ඒ ටීචර් කෙනෙක් කියනවා අපිට ඒකට වත්කමක් නැහැ. ඒක කරගන්න බෑ. හැබැයි මම දන්නේ ඔබතුමාගේ ඔය කියන ප්‍රදේශයේ ඔබතුමා නිකන්ද දන්නේ මේක දීලා තියෙන්නේ. එහෙම නිකන් ඒක තමයි අපි මේ හදලා දුන්නේ සංජීව. මේ අපි හදන එකම ක්‍රීඩාංගණයකවත් එහෙම ආය කරන්නේ නැහැ. හැබැයි අපි ආය කරන්නේ නැහැ. හැබැයි අපි ක්‍රයිටීරියා එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අර හැමෝටම ඇවිල්ලා ක්‍රීඩා කරන්න දුන්නොත් අපිට ඒ ක්‍රීඩාංගණය තියාගන්න බෑ. අපේ නාවලපිටියේ ක්‍රීඩාංගණය අපි දීලා තියෙනවා අපේ කොට්ටාශේ පළාත්වල 1 සිට 5 දක්වා ආපු ළමයිට ෆ්‍රී. අපි දීලා තියෙනවා. එහෙම නැත්තම් සංජීව කියන්නේ මුළු ගමේ හැම එකම ඇවිල්ලා පිට්ටනිය ෆුට්බෝල් ගහන්න ගත්තොත් අපිට ඒක තියාගන්න බෑ. ඒ නිසා දැන් සුගතදාස ගත්තාම මේ සමන්ගෙන් අහන්න ලංකාවේ මල්ල ක්‍රීඩාවේ අපිට මෙතුමාලා මල්ල ක්‍රීඩා සංගමයේ නම් කරපු ක්‍රීඩකයෝ 40ක් නැත්නම් 60ක් විතර අපිට ඒවල තියෙනවා. සියල්ල දෙනාට නිකන් දීලා තියෙනවා. හැබැයි එතන කුම්පඤ්ඤ වේදියේ එහෙම නැත්නම් ආමර් වේදියේ සෙල්ලම් කරන ඔක්කොම මේ ක්‍රීඩාංගණයට ආවම අපිට දෙන්න බෑ. නෑ අපි ඒක ගැන නෙමෙයි අපි කියන්නේ ඉස්කෝලවල පාසල් මට්ටමින්වත් අඩුම ගහනේ නිකන් දෙනවනම් ඒ ක්‍රීඩකයන්ට ඇවිල්ලා ක්‍රීඩා කරන්න. දැන් එදා කතා කරේ ගුරුවරියා දෙන්න බෑ සංජීව. එහෙම අපිට එන හැමෝටම දෙන්න බෑ. හැබැයි අපි යම් මට්ටමක එහෙම අපේ දැන් ඔබට කිව්වොත් ඉස්කෝල 9000 ගණක් මේ රටේ තියෙනවා. පිට්ටනිය තියෙන 3000 ගණන්. ඉස්කෝල 6000කට පිට්ටනිය නෑ. ඒ 3000 ගණනේ 400 ට්‍රැක්ස් තියෙන 300 ගණනකට. බරපතල යටිතල පහසුකම් ප්‍රශ්නයක් තියෙනවා. නෑ මතුමා දැන් අපි කියන්නේ දැන් ඔබතුමා බලන්න මම උදාහරණයක් කියන්න මිලියන 100ක් දාලා ක්‍රීඩාංගණයක් ඔබතුමා හදනවා කියන්නේ. ඔබතුමා දැන් ඕකේ අත්‍යවශ්‍ය දේ තමයි টয়ලට්ස් ටිකයි ළමයිට දුවන ඒවායි ඒ සෙල්ලම් කරන ටිකනේ. හැබැයි අපි ඒක නෙමෙයිනේ කරන්නේ. අපි ගිහිල්ලා ලොකු බිල්ඩිමක් හදලා ඒකට ලොකු වැයක් දරනවානේ. අපිට බැයිද ඒක අඩු කළා? නෑ අපි සංජීව අපි ලොකු වැයක් දරන්නේ නැහැ. මගේ අමාත්‍යාංශය හදන දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක ඇස්තමේන්තුව මිලියන 175යි. මිලියන 175ට හදනවා 400 මීටර්ස් ට්‍රැක් එකක්, පැවිලියන් එකක්, ඉන්ඩෝර් ස්ටේඩියම් එකක්, ස්විමින් පූල් එකක්, රෙස්ටෝරන්ට් එකක්, හොස්ටල් එකක්. ඔබ කියන්න ඕනේ ලෝකේ තන ලංකාවේ ඕනේ තැනක ඔය ගානට 175කට ඔය සියල්ල හදන්න පුළුවන්ද කියලා. ස්විමින් පූල් එක එනවා, ඉන්ඩෝර් එක එනවා, 400 මීටර්ස් ට්‍රැක් එක එනවා, පැවිලියන් එක එනවා. එතකොට හොස්ටල් එකේ එනවා, රෙස්ටෝරන්ට් එකේ එනවා. මේ සියල්ල එනවා මිලියන 175යි. දැන් ඔබතුමා කොහේ හරි කම්ප්ලීට් කර මේක සම්පූර්ණ කරලා මේ අවුරුද්දේ 14ක් විවෘත. ඒ කියන්නේ අපි ගිය අවුරුද්දේ මේ කන්සෙප්ට් එක පටන් ගත්තේ. කියන්නේ සාමාන්‍ය අවුරුදු එකමාරයි මේ වගේ ඉවර වෙනවා. දැන් පළවෙනි එක සැප්තැම්බර් 2 ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ අපි විවෘත කරනවා. මඩකලපුව ඉවරයි, අනුරාධපුරේ ඉවරයි, දිගන ඉවරයි, කළුතරේ ඉවරයි. දැන් අපේ ක්‍රීඩාංගන අවසන් වෙමින් යනවා. අපි මේ අවුරුද්දේ අපි සමාන 14ක් නෙවෙයි 7ක් මේ අවුරුද්දේ අපි විවෘත කරනවා. ක්‍රීඩාමතුමනි අපේ අපි 2016 වෙනකොට සියලුම ක්‍රීඩාංගන ටික අපි හදලා ඉවරයි. අපේ කාලෙත් වේගෙන් අවසන් වෙගෙන යනවා. ග්‍රාන්දුරු කෝට්ටේ සිට චාමින්ද ඔබටයි මේ අවසන් අවස්ථාව ඉක්මනින් ඔබගේ ප්‍රශ්න යොමු කරන්න. ඔව් අමුතුමනි මගේ ප්‍රශ්න තමයි දැන් ඔබතුමා අර 2016 ආසියානු යුන් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 56කට ලක්ෂ 50ක් මුදල් වෙන් කරනවා. හැබැයි අමුතුමා මේ එකකවත් මහියංගන කලාපේ එක පාසලක්වත් අයිති වෙලා නැහැ. ඉතින් මේක පිළිබඳව ඔබතුමා චුට්ටක් හොයලා බලන්න හොඳයි. මහියංගනේ බොහොම දක්ෂ ළමයි ඉන්නවා. දැන් මහියංගනට ඔබතුමාට අසාධාරණ වෙන්න බෑ. අපි සල්ලි යවලා තියෙන කලාප මට්ටමින්. එතකොට බල අධ්‍යාපන කලාප වලට සල්ලි අපි යවලා තියෙන්නේ. එතකොට ලංකාවේ කලාප 97ක් දෙනවා. කලාප 97ට විතර මහියංගන කලාපෙට සල්ලි එන්න ඕනේ. ඔබතුමා නැහැ කියනවා නම් මම ඒක ගැන හොයලා බලන්නම්. අපි ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට අපි සල්ලි යවලා තියෙන්නේ. ඔබතුමා එහෙම නැහැ කියනවා නම් මම හොයලා බලන්නම්.
අවසන් අවස්ථාව ඔබ තුන්දෙනාට ලබා දෙනවා විනාඩි 2ක් වගේ කෙටි කාලයකට තියෙනවා. ඕනම ප්‍රශ්න. අවසාන වශයෙන් ඉතින් මේක තව මාතෘකාවලට යන්න ඕන සුගතදාස ක්‍රීඩා අර අපේ දුවන එක ගැන එහෙම තත්ත්වය එහෙම කතා කරන්න ඕන මම හිතන්නේ දැන් ඔබතුමා අපි ඒක ගැන දිගින් දිගටම කතා කරන සංජීව එක හිටියෙන් කියනවා නම් අපි ඒක පිළිගත්තා ඒකේ වැරද්දක් තියෙනවා. නමුත් දැන් මේ සමාගමට අපි නඩු දාන්න ගියා. අපිට කරන්න පුළුවන් මේ කොන්ත්‍රාත්කාරයාගේ මුදල් සියල්ල නවත්තලා දෙනවා නඩු දාලා තියෙනවා. දැන් මේ ජර්මන් සමාගම අපිට ලියලා තියෙනවා වැරද්ද පිළිගන්නවා. ඇවිල්ලා සම්පූර්ණයෙන් එක හදලා දෙනවා කියලා. ගිය සතියේ ලියුම ඇවිල්ලා තිබ්බා. ඕන් ඇවිල්ලා සම්පූර්ණයෙන් හදනවා කියලා. ඒක අපිට මිලියන 300කට දෙන්නේ නැතුව මිලියන 113කට දෙන්න කියලා කරගත්ත ප්‍රශ්නයක් මේක. ඉතින් අපි තාක්ෂණ කමිටුවයි සියලු දේ කියපු දේ අපි කරා. ඉතින් ඒක තමයි තීර සිද්ධි. ඒක ගැන අපි හැමදාම මෙතන කියලා තියෙනවා. ඉතාමත්ම ස්තුතියි ඔබතුමන් තුන්දෙනාටත් ඉතාමත්ම ස්තුතියි කාලය වේගින් අවසානයේ නම් ක්‍රීඩා මැතිතුමනි ඉතාමත් කාර්යබහුල තත්ත්වයක් තුළ අපිට පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි නොඑක් දේවල් සම්බන්ධයෙන් කතා බහ කළා. ඔබ ලබා දුන්න අවස්ථාවටත් ඉතාමත්ම ස්තුතියි. නැවත වතාවක් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා ඉන්සයිඩ් ස්පෝර්ට්ස් තුල.